සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. අද උතුම් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයයි. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීමෙන් පසුව කොණ්ඩඤ්ඤ වප්ප බද්ධය මහානාම අස්සජි යන පස්වක තවුසන් උද්දෙසා උතුම් වූ ධම්සක් පැවතුම් සුදුර දේශනා කළ මෙම උතුම් පුර පසළොස්වක පොහෝ දිනේ ජාතිය බදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනියේ මේ පැයේ සිට පුරා දෙහෝරාවකට ආසන්න කාලයක උතුම් වූ සද්ධර්ම දේශනාවක් ඔබ වෙනුවෙන් sannivedanaya කිරීමටයි මේ සෝදානම් වන්නේ. සුපින්වත් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සදහම් මණ්ඩපය වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේව අපි සැම පළමු කොට සාදුනාද නංවා වන්දනා කරමු. සාදුහු සාදුහු සාදුහු. පින්වත්නි, මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පුරපසළොස්වක පොහෝ දිනයේ තම පින්බර සැදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ දීගල්ල කුලියාපිටිය පදිංචි LAMP ලියනාරච්චි මහතා, WA ශශීවනී මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසිනි. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදුනාද නංවා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ
පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව සම්බුද්ධ ශාසනය පිළිබඳව මහත් වූ ගෞරවය මහත් වූ ශ්‍රද්ධාවක් තමන්ගේ සිත් සතන් තුළ උපදවා ගනිමින් ධර්ම ශ්‍රවණය කරන්න. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ සිදු කරගන්න උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් විශේෂයෙන් විහාරස්ථානයේ තුල අභිනවයෙන් ඉදි කරගත්ත සදාතුක මන්දිරය ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීමෙන් සහ නවලෝකෝත්තර ධර්ම රත්නය වෙනුවෙන් ඉදිකල අභිනව ධර්ම පුස්තකයේ පූජා කිරීමෙන් ලබන කුසලයත් තම තමන්ගේ ජීවිතවල තම තමන් විසින් මෙතෙක් රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයනුත් හේතු වීම තුලින් හේතු කර ගැනීමෙන් ඒ උතුම් බලාපොරොත්තුව ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහායි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් එලෙසින්ම සමෘද්ධමත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ රාජවර්ගයේ සඳහන් වෙනවා අඟුලිමාල කියලා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රයෙන් තමයි අද ධර්ම දේශනාව සිදු කරන්න කල්පනා කළේ. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ කොසල් රජුරුවන්ගේ දනව්වේ මහා බීතියක් ඇති වෙලා තිබුණා. ඒ බීතිය තමයි අඟුලිමාල නම් මහා හොරෙක් මිනිමරුවෙක් ඒ කාලේ බිහි වෙලා හිටියා. සඳහන් කරන්නේ ඔහු කොයිතරම් ප්‍රබලද, ගම්ද නොගම් කරන ලදී, නියංගම් නොනියම් ගම් කරන ලදී. ගම් නොගම් කළා කියලා කියන්නේ ගම්වල මිනිස්සු ගම අතහැරලා ගිහිල්ලා, නියංගම් වල මිනිස්සු නියංගම අතහැරලා ගිහිල්ලා සියලු දෙනාම ඇතුල් නගරයට ආසන්න ප්‍රදේශයේ රැස් වෙලා ජීවිත ආරක්ෂාව හොයාගෙන එක පුද්ගලයෙකුට ගම් නියම් ගම් පිටින් බය වෙලා. ඉතින් මේ කාලේ එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ අපේ බුදුරජාණන් වහන්සේ මේ අඟුලිමාල නම් දරුණු මිනිමරුවා දැක්කා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා, කල්පනා කළා, මොහු මට දකින්න ලැබුණේ ඇයි? මම මුණ ගැහුණොත් මොහුට ලැබෙන ලාභය මොකද්ද?
අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත්. මේ දරුණු සාහසික ක්‍රියාකාරකම් වලින් මිදිලා ඊතා සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නමක් බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනය තුලම අති උතුම් අරහත්වය මුදුන්පත් කරගෙන මේ ශාසනයේ තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්න තරම් මහත් භාග්‍යයක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ කියන්නේ සංසාරයේ අති දීර්ඝ කාලයක් පාරමිතා පුරාගෙන ආපු කෙනෙක් පොඩි කාලයක් නෙමේ මහා කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක්. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි ඒ පාරමිතාව පුරන්න පටන් අරන් තියෙන්නේ. අපේ බුද්ධ කාලේ වෙනකොට පාරමී පූර්ණේ වෙලයි හිටියේ. නමුත් සංසාරේ හිටියේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ තීරණය කළා ඔහුට මම පිහිට වෙන්න ඕනේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ සිරිත. සතපුම් 100 ගාණක් සතපුම් 1000 ගාණක් ඈත වුණත් භාග්‍යතුන් වහන්සේ ධම් දේශනා කරාම සංසාරයෙන් එතර වෙන්න භාග්‍ය තියෙන කෙනෙක් දැක්කොත් ඔහු වෙනුවෙන් දවස් ගාණක් උනත් කැප කරනවා. සතපුම් 100,000 ගණන් වඩිනවා. මොකද කෙනෙක් එතර වෙන්න තරම් සුදුසු තැනට ඇවිල්ලා නම් ඔහු එතර කළ යුතුමයි. ඒ නිසා ඔහුට පිහිට වෙන එකට භාග්‍යතුන් වහන්සේ දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසා ඒ තරම් දුර වඩින්නේ. ඉතින් ඒ නිසා අඟුලිමාලටත් පිහිට වෙන්න ගොමනයි කියලා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. එතකොට මේ සූත්‍රය පැහැදිලි කරනකොට අට කතාවෙත් සඳහන් කරනවා කොටසක්. අපි මේ කොටසත් ටිකක් සාකච්ඡා කරගෙන මේ අඟුලිමාලයන්ගේ මුල් අවධිය පිළිබඳව පොඩි දැනුමකුත් ලබාගෙනම දේශනාව ඉදිරියට ශ්‍රවණය කරමු. කොසල් රජුරුවන්ගේ එක පුරෝහිත බ්‍රාහ්මණයෙක් හිටියා භග්ගව කියලා. මේ බ්‍රාහ්මණයා විවාහකයි. ඔහුට හිටියා මන්තානි කියලා බැමිණියක්. මේ බ්‍රාහ්මණයා නිසා මන්තානි බැමිණියගේ කුසේ පිළිසිඳ ගත්ත කුමාරයා තමයි පස්සේ කාලේ අඟුලිමාල බවට පත් වෙන්නේ. සසර පිරූ පාරමිතා ඇති මහා පුණ්‍යවන්ත මේ කුමාරයා මෙලව එළිය දකින්න දවසේ ඒ නගරේ තිබිච්ච සියලුම ආයුධ දිලිසෙන්න පටන් ගත්තා. ඉතින් ආයුධ දිලිසුන නිසා පුරෝහිත බ්‍රාහ්මණයා පුතා ඉපදිච්ච වෙලාව අරගෙන නැකතක් හදලා බැලුවා. ඇයි මෙහෙම වුනේ කියලා. ඒ නැකතට අනුව මොහු මහා දරුණු හොරෙක් බවට පත් වෙනවා. මිනිමරුවෙක් බවට පත් වෙනවා. කවුරු වුණත් තමන්ගේ පුතානේ. නමුත් මොහු දන්නවා මේ ආයුධ දිලිසුනා කියලා කියන්නේ රාජමාලිගාවේ ආයුධත් දිලිසුනාමයි කියලා. ඒ නිසා කල්පනා කළා රජු මොනවා හිතනවද දන්නේ. මම ගියහම මගෙන් මොනවා අහයිද දන්නේ නැහැ. කෝකටත් රජමාලිගාවට යන්න ඕන කියලා. පහුවදා රජමාලිගාවට ගියා. උදේම මාලිගාවට ගිහිල්ලා රජුරුවන්ගෙන් අහනවා මහරජය ඊයේ රාත්‍රිය බොහොම සුවසේ සැතපුණාද කියලා. රජුරු කියනවා පුරෝහිත ඔබ මොනවා කියනවද? ඊයේ මහා පුදුම විපර්යාසයක් සිද්ධ වුණා. මේ මාලිගාවේ තිබිච්ච සියලුම ආයුධ දිලිසුණා. මගේ සිරියහන් ගබඩාවේ තිබිච්ච ආයුධත් දිලිසුණා.
ඒක මට නරකක්ද? මගේ රටට නරකක්ද? මට මොකවත් තේරෙන්නේ නැහැ පුරෝහිත. ඉතින් එහෙම තියෙනකොට මං කොහොමද සුවසේ සැතපෙන්නේ? ඒ වෙලාවේ පුරෝහිත බ්‍රාහ්මණය කියනවා මහරජය, ඔකට කලබල වෙන්න එපා. ඊයේ මගේ ගෙදර පුතෙක් ඉපදුනා. රජ්ජුරුවෝ කියන ඉතින් ඔබේ ගෙදර විතරද පුතු ඉපදෙන්නේ? තවත් තැන්වල පුතු ඉපදුනානේ. මේ රජමාලිගාවෙත් පුතු ඉපදෙනවනේ. මෙහෙම විපර්යාසයක් සිද්ධ වුණේ නෑනේ. පුරෝහිත බ්‍රාහ්මණය සඳහන් කරනවා මහරජය ඒක ඇත්ත. නමුත් මගේ පුතා විශේෂයි. ඔහු ඉපදුනාට පස්සේ මම නැගත හදලා බැලුවා. මහරජය, ඔහු අනාගතයේ මහා දරුණු හොරෙක් මිනිමරුවෙක් බවට පත් වෙනවා. මං ඔබ වහන්සේගෙන් අහන්න ආවේ, ස්වාමීනි අනාගතයේ මහා කරදරයකට ඔහු ලවා මූණ පානවට වඩා නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන තත්වයට පත් වෙනකන් ඉන්නවට වඩා මොහු දැම්ම මරලා දාන්නද කියලා. ඇත්තටම බ්‍රාහ්මණයා එන්නේ එහෙම අහන්න මිසක් රජු හා කිව්වොත් මරන්න නෙමෙයි. නමුත් රජුරුව මොකද කියන්නේ කියලා බලන්න. රජුරන්ට කාරණාව කියන්න ඕනේනේ. ඒ වෙලාවේ රජුරුව අහනවා පුරෝහිත, තනියම හැසිරෙන හොරෙක්ද? එහෙම නැත්නම් පිරිසක් එකතු කරගෙන හැසිරෙන හොරෙක්ද? බ්‍රාහ්මණය සඳහන් කරනවා ස්වාමීනි කිසි පිරිසක් නැහැ. ඔහු තනියම හැසිරෙන හොරෙක්. ඉතින් මේ මහ විශාල රාජ්‍යයේ එක හොරෙක් මොනව කරන්නද? ඒ නිසා රජුරු සඳහන් කරනවා පුරෝහිත ඔන්න ඔය හිටපු ආවේ. එක හොරෙක් මේ රාජ්‍ය මොනව කරන්නද කියලා. පුරෝහිත බ්‍රාහ්මණයටත් බොහොම සතුටුයි. ළමයා හංගගෙන හදන්න ඕනේ නැහැ. දැන් එලිපිටම හදන්න පුළුවන්. නමුත් ආයුධ දිලිසුනාට ඉපදිච්ච දවසේ ඒ කිසිම ආයුධයකින් කිසිම කෙනෙකුට කරදරයක් වුණේ නැහැ. ඒ නිසා අහිංසක කියලා නමක් තිබ්බා. දැන් අහිංසක ලොකුයි. සුදුසු කාලේ පුරෝහිත බ්‍රාහ්මණය කල්පනා කළා දැන් පුතාට ශිල්ප උගන්වන්න ඕනේ. තරුණ වයසට ඇවිල්ලා ඉන්නේ. ඒ සඳහා තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යවරයා ළඟට එක් කරගෙන ගියා. මේ කුමාරයා දැක්ක ගමන් දිසාපාමොක් ආචාර්යවරයාට ඔහු පිළිබඳව ඇති වුණේ පුදුමාකාර සෙනෙහසක්. තමන්ගේම දරුවෙක් දැක්කා වගේ සෙනෙහසක් ඇති වුණා. ඔහු වෙතුමි වෙනුවෙන් කළ යුතු යුතුයකම් සත්කාර සියල්ලම කළා. ශිල්ප ඉගෙන ගන්න ගියහමත් අනිත් සියලුම ශිෂ්‍යයන්ට වඩා ශිල්ප ඥානයෙන් ඔහු ඉහළයි. වරක් දෙවරක් තුන්වරක් පැහැදිලි කරලා කිය යුතු දේ ඔහුට එකවරයි කියන්න ඕනේ. කඩු ශිල්ප, දුනු ශිල්ප මේ ආදී අවශ්‍ය හැම ශිල්පයක්මත් එදා තිබිච්ච වේද සාහිත්‍යයත් ඔහු මනාව ප්‍රගුණ කළා. කිසිම ශිෂ්‍යයෙකුට අහිංසකව අභිභවනය කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ගුරු ගෙදර අයත් අහිංසකට දැක්වුවේ පුදුම ලෙන්ගතුකමක්. අහිංසකත් ඒ වගේමයි. තමන් විසින් ගුරු ගෙදර කළ යුතු යම් කටයුත්තක් තිබුණද ඒ හැම කටයුත්තක්ම මැනවින්ම සම්පූර්ණ කළා. අහවල් දේ ඔබ විසින් නිමා කළ යුතුයි කියලා කියන්න කිසි දෙයක් ඉතුරු කළේ නෑ. සියලුම දේවල් කළා. ඒ නිසා ගුරු ගෙදර ගෞරවය තව තව ඔහු වෙනුවෙන් වැඩි වුණා. දිසාපාමොක් ආචාර්යවරයාටත් ආචාර්යවරයාගේ
බිසවටත් ඔහු අම්මට තාත්තට වගේ තමයි සැලකුවේ. හැබැයි ඉතින් මොහු සම්බන්ධයෙන් ගුරු ගෙදර වැඩි සෙනෙහසක් ඇති වෙනවා දකිනකොට අනිත් ශිෂ්‍යයන්ට ඇති වුණේ ඔහු පිළිබඳව පුදුම ඊර්ෂියාවක්. ඒ මොහු හැම පැත්තෙන්ම ඉහළයි. ඒ නිසා වුන් කල්පනා කළා ගුරු ගෙදර අයත් මොහුත් අතර තියෙන සමීප සම්බන්ධතාවයේ paludu කළ යුතුයි කියලා. ඒ සඳහා ඔවුන් බොහෝ උපක්‍රම යෙදුවා. නමුත් ඒ කිසි උපක්‍රමයක් සාර්ථක කරගන්න බැරුව ගියා. ඒ නිසා මේ ශිෂ්‍යයෝ එකතු වෙලා කතිකාවතක් කළා. කතා කරගත්තා. මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම පුරුෂයෙකුට රිදෙන කාරණාවක් තියෙනවා. ඒ කාරණාවෙන් මොහුට චෝදනා නොකළොත් ආචාර්යතුමන්ගේ හිත මොහු කෙරෙහි බිඳවන්න වෙන කිසි ක්‍රමයක් නැහැ. අපි මේ කාරණාවෙන් චෝදනා කළත් වරක් දෙවරක් තුන්වරක් අපි තනියම ගිහිල්ලා කීවට මේක පිළිගන්නෙත් නැහැ. ඒ නිසා අපි ආචාර්යවරයාට කියමු අහිංසකත් ආචාර්යවරයාගේ බිසවත් අතර අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා. දැන් මේගොල්ලෝ දන්නවා වරක් දෙවරක් තුන්වරක් කීවට ඒක පිළිගන්නේ නැහැ කියලා. ඒ තරම්ම විශ්වාසයි. ඒ නිසා කට්ටිය සැලසුම් කළා 7-8 දෙනාගේ කණ්ඩායම් හැදුනා. එක කණ්ඩායමක් අද ගිහිල්ලා කියනවා. දන්නවා එතකොට බැනලා එලවනවා කියලා. ආයේ දවස් 5ක් පහු කරලා අනිත් කණ්ඩායම යනවා මුලින් ගියපු කවුරුවත්ම දෙවනි දවසේ යන්නේ නැහැ. ඒගොල්ලොත් බැනලා එලව ගන්නවා. ආයේ දවස් කීපයක් ගිහිල්ලා තුන්වෙනි කණ්ඩායම යනවා. හැබැයි මුලින් ගිය කණ්ඩායම් දෙකේම එක්කෙනෙක්වත් තුන්වෙනි කණ්ඩායමේ නැහැ. එතකොට මේ එකිනෙකාට වෙනස් පිරිස් ඇවිල්ලා එකම කාරණාව නැවත නැවත කියනකොට හිතේ සැකයක් උපදින්න ඒක හොඳ අවස්ථාවක්. එහෙමත් මේගොල්ලෝ මේක සැලසුම් කළා. පළවෙනි පිරිස ගිහිල්ලා දවසක් කල්යල් බලලා ආචාර්යවරයාට මේ කාරණාව එහෙම් මෙහෙම් කීවා. මගේ පුතාට අභූතයෙන් චෝදනා කරන්න එපා කියලා ඒ පිරිස බැනලා පන්නලා එලව දැම්මා. දෙවෙනි පිරිසත් එහෙමයි. තුන්වෙනි පිරිසටත් එහෙමයි. නමුත් දැන් මේ 3 4 5 ගොල්ලක් ඇවිල්ලා එකම කාරණාව කියන නිසා පොඩි සැකයක් ටික ටික ආචාර්යවරයාගේ හිතේ ඇති වෙන්න පටන් ගත්තා. යමක් දිහා සැකෙන් විමසිල්ලෙන් බලනකොට දකින්න කරන පෙනෙන හැම දෙයක්ම ඒ කාරණාවට එකතු වෙලයි පෙනෙන්නේ. එහෙම ප්‍රශ්නයක් නැතත් සැක මුසුව බලනකොට අපිට එහෙම කාරණාවක්ම තමයි දැනෙන්නේ. ඒක මේ සැකේ ස්වභාවය. ඉතින් ඒ නිසා දිසාපාමොක් ආචාර්යවරයාට හොඳටම කේන්ති ගියා දවසක්. කේන්ති ගිහිල්ලා අහිංසකට එන්න කිව්වා. එන්න කියලා සඳහන් කළා ඔබට ශිල්ප උගන්වලා ඉවරයි. වහාම පිටත් වෙලා යන්න පුළුවන්. හැබැයි යන්න ඉස්සරලා ගුරු පඬුරු දීලා යන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් හොඳම ශිෂ්‍යයාට ආචාර්යවරයාට දුවක් ඉන්නවා නම් දුවත් විවාහ කරලා දීලා තමයි යවලා තියෙන්නේ. නමුත් අහිංසකට ඒ වරප්‍රසාද මොකවත් නැහැ. ගුරු පඬුරු දීලා යන්න කිව්වා. මොකද්ද ස්වාමීනි මට දෙන ගුරු පඬුර? මං දිය යුතු ගුරු පඬුර. මිනිස්සු 1000ක් මරලා ගුරු පඬුරක් දෙන්න ඕනේ. ආචාර්යවරයාගේ හිතේ දැන් බොහොම කේන්තියක් තියෙන්නේ.
එතකොට ඇයි මිනිස්සු මරන්න කියන්නේ? අහිංසක ලව්වා මිනී මරවන්න උවමනාවක් දිසාපාමොක් ආචාර්යවරයාට කොහොමවත්ම නැහැ. එහෙනම් මොකක්ද ආචාර්යවරයා බලාපොරොත්තු වෙන්නේ? ඉතින් මිනිස්සුන්ට ගහන්න, කපන්න, කොටන්න, එලවන්න ගියහම මිනිස්සු කණ්ඩායමක් ඇවිල්ලා අහිංසකව මරනවා. මොකද ආචාර්යතුමන්ට හිතෙන්නේ අහිංසක මරන්න. නමුත් පස්සේ කල්පනා කරනවා මම මොහු මැරුවොත් ආයේ මංගාවට ඉගෙන ගන්න ශිෂ්‍යයෝ කවුරුවත් එන්නේ නැහැ. මොකද සමාජයේ ප්‍රචාරය යනවා දිසාපාමොක් ආචාර්යවරයා තමන් ළඟ ඉන්න හොඳම ශිෂ්‍යයා මරනවා කියලා. එහෙමුණොත් මංගාවට ඉගෙන ගන්න කවුරුවත් එන්නේ නැහැ. ඒකට උපක්‍රමයක් තමයි මේ යොදන්නේ. තමන් මරන්නේ නැහැ. මිනිස්සු අතින් මරවන්නයි මිනිස්සු මරන්න කියලා මොහුට කියන්නේ. මේ වෙලාවේ අහිංසක කියනවා ආචාර්යතුමනි මිනිහෙක් මරනවා තබා මැස්සෙක් මදුරුවෙක්වත් මරන්න බැරි මම කොහොමද ආචාර්යතුමනි මිනිහෙක් මරන්නේ? මට ඒ වැඩේ කරන්න බෑ. මට වෙන යමක් යෝජනා කරන්න. දිසාපාමොක් ආචාර්යවරයා කියනවා නෑ. ඔබ කළ යුත්තේ ඒකමයි. ඔබට ඒ ගුරු පඬුර මට දෙන්න බැරි නම් යන්න. හැබැයි ඔබට ශිල්ප පිහිටන්නේ නෑ කියලා. ආන් එහෙම වචනයක් කියහම අහිංසක කුමාරයා කල්පනා කළා ආචාර්යවරයාගේ ආඥාවනේ. ඒ තරම් කීකරුයි. ඒ තරම්ම කීකරුයි. ගුරුවරයා කියනවා නම් මිනී මරන්න කියලා දෙපාරක් නොහිතයි වැඩේ කරනවා. එනිසා ඒ වැඩේ නොකර ගියොත් මට ශිල්ප පිහිටන්නෙත් නැත්තම් මං ගුරු ගෞරවයත් විනාශ කළා නම් ගුරු අවවාදයට පිටුපෑවනම් ඒක මට නරකක්. ආචාර්යතුමනි එහෙනම් මට දෙන්න කඩුවක්. මට දෙන්න දුනු සහ ඊතල. ඔබේ ගුරු පූජාව මම කරන්නම් කියලා. අර පිරිසට සතුටුයි. ඒ මොහු දැන් මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරෙනවා. ආචාර්යවරයාටත් සතුටුයි. නමුත් කවුරුවත් බලාපොරොත්තු නොවිච්ච දෙයක් තමයි වෙන්නේ. කඩුවත් අරගෙන දුනු ඊතලත් අරගෙන අඟුලිමාල අහිංසක වනාන්තරගත වෙනවා. කැලෑවේ හැංගිලා ඉඳලා දවසකට මිනිහෙක් දෙන්නෙක් මරනවා. ඊයේ එක මිනිහයි අද දෙන්නයි පෙරේද 5 දෙනයි මෙහෙම ගණන් හදා ගන්නවා මරණ පිරිස. ගණන් හදාගත්තට ගණන් ටිකක් ඉහළට යනකොට අමතක වෙනවා ගන්න. මොහු ගණන් අමතක වෙන කෙනෙක් නෙමෙයි. නමුත් මේ කාලේ දැන් කරගෙන යන්නේ දරුණු පව්. ඒ නිසා ගණන් මතක නෑ කියලා සඳහන් කරනවා. ඉතින් අමතකයි දවස් කීපයක් යනකොට අමතකයි දැන් කීයක් මරලද කියලා. ආන් ඒක නිසා තමයි මරණ මිනිහගේ ඇඟිල්ල කපා ගත්තා. එතකොට ඇඟිලි ටික ගණන් කරාම දැනට කී දෙනෙක් මරලද කියලා දැනගත්ත හැකියි. ඒ ඇඟිලි ටික අරගෙන ගිහිල්ලා ගල් ගුහාවක හරි ගස් බෙනේක හරි කොහේ හරි හංගනවා. පහුවදත් මිනිහෙක් දෙන්නෙක් කොහොම හරි මරාගෙන අර ඇඟිලි ටික ගාවට ගිහිල්ලා බලහම අනේ ඇඟිලි ටික නෑ. ඒක සත්තු කාලා. දැන් ආයෙත් මතක නෑ ගණන්. ඊට පස්සේ තමයි මරලා කපා ගන්න හැම ඇඟිල්ලක්ම බෙල්ලෙල්ල ගත්තේ. වැලක ගැට ගහලා බෙල්ලෙල්ල ගන්නවා. ඉතින් මේ මාර්ගයේ මිනිස්සු හරියට එනවා. කැලෑව හරහා තියෙන මාර්ගය. නමුත් මේ මාර්ගයේ එන හැම කෙනෙක්ම මොහු අතින් මැරුම් කෑවා. සමහර වෙලාවට පිරිසක් එනකොට කඩුව අමෝරගෙන ඔවුන් ඉදිරියට පන්නකොට කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඔහුගෙන් මැරුම් කනකොට
අනික් පිරිස දුවනවා. ඔවුන් කොහොම හරි දුවලා බේරෙනවා. ගමට ගිහිල්ලා කියනවා මිනිස්සු මරලා ඇඟිලි කපාගෙන ඒ ඇඟිලි වලින් මාලයක් හදලා ඇඟිලි මාලයක් දරාගත්ත රාක්ෂයෙක් වගේ මිනිහෙක් මේ කැලේ ඉන්නවා. ආන් ඒක නිසා තමයි අඟුලි මාලේ කියන කතාව හැදුනේ. ඉතින් මෙහෙම යනකොට මේ පාර වල් බිහි වෙන්න ගත්තා. ඇයි මේ පාරේ මිනිස්සු එන්නේ නැහැ කවුරුවත්. ඒ භයානක මිනිමරුවෙක් ඉන්නවා. කොයි තරම් මිනිස්සුන්ගෙන් තොර වුණාද කියනවනම් පාරිවල් බිහි වුණා. මිනිස්සු යන්නෙම නැහැ. මුල් කාලේ සමහර වෙලාවට මිනිස්සු තනියම යන්න බය නිසා මිනිස්සු 6-7 දෙනා එකතු වෙලා ගියා. මිනිස්සු 10-15 එකතු වෙලා ගියා. මිනිස්සු 25 30 40 50 එකතු වෙලා කණ්ඩායම් හැටියට ගියා. ගියා මිසක් ආපහු කෙනෙක් නැහැ. සියලු දෙනාම මැරුම් කනවා. එතකොට මොහුට තනියම පුළුවන්ද මේ මිනිස්සු 50 60 එනකොට මරන්න? දැන් අර පිරිසගේ බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු කණ්ඩායමක් ඇවිල්ලා අහිංසක මරයි කියලා. නමුත් වෙන්නේ ඒක නෙමෙයි. අහිංසකට ඒ තරම් ශක්තිය තියෙනවද? ඒක පැහැදිලි කරන්න අට කතාවේ විස්තර කරනවා. මේ කැලෑවේ මොහුට බත් දෙන්න කෙනෙක් නැහැනේ. කෑම දෙන්න කෙනෙක් නැහැ කවුරුවත්. නමුත් ජීවත් වෙන්න මොනවා හරි කන්න ඕනේ. සතෙක් මරාගෙනම තමයි කන්නේ. එතකොට කොහොමද සතෙක් මරාගන්නේ? ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා. කැලේ තියෙන මහ ගහක් උඩට නගිනවා. එහෙම නැත්නම් උස කන්දක් උඩට ගොඩ වෙනවා. ගොඩ වෙලා හොඳට වටපිට බලනවා. මොකද මේ ඈත තියෙන වැව් වතුර කඩවල්, ඇල පාරවල්, දොළ පාරවල් මේ කඳු උඩට නැංගහම පේනවා. ඒ තැන්වල බොහොම නිදහසේ ආහාර අරගන්න ආපු මුවෝ ගෝන්නු ඉන්නවා. සමහරලාට ඒ සැතපුම් 3ක් 4ක් ඈතින් ඉන්නේ. ඒ සත්තු දිහා බලලා හොඳට පේන තියුණු ඇස් තිබිලා තියෙනවා. ඒ සත්තු දිහා බලලා තීරණය කරනවා මේ ලාබාල සතෙක්, මේ ගැබිනි සතෙක්, මේ වයසක සතෙක්. එහෙම බලාගෙන ගිහිල්ලා ඉතා තරුණ වයසේ පුෂ්ටිමත් ගෝණෙක් එහෙම නැත්තම් මොෙක් මනාව ඉලක්ක කරගන්නවා කියලා. ඉලක්ක කරලා අර ගහ උඩ ඉඳලා හයියෙන් කෑ ගහනවා. මේ හැතක්ම 3-4ක් එහා පැත්තේ මේ සත්තු ඉන්නේ. හයියෙන් කෑ ගහනවා. උතර හිතන්නකෝ මේ හඬ කොහොම තියෙන්නේ නැද්ද කියලා. ඒ කෑ ගහන හඬට බයේ මේ මුව ගෝන්නු වහාම හැරිලා කැලෑවට පයින්න දුවනවා. සඳහන් කරනවා ඒ දුවන දිහා බලලා අර තමන් ඉලක්ක කරගත්ත සතා කොයි පැත්තටද දුවන්නේ කියලා මනාව තහවුරු කරලා අර කන්දෙන් බිමට පැනලා වහාම ඔවුන් පස්සෙන් එළවනවා කියලා. කොයි තරම් වේගවත්ද අර මුවා කැලේට රිංගන්න කලින් දෙපයින් ඇදලා පොළොවේ ගහලා මරනවා කියලා කියන්නේ. වතුර කඩගාවේ හිටපු සතා කැලේට දුවන්න කලින් සතපුම් 3-4ක් නමුත් දුර ගිහිල්ලා පාද දෙකෙන් අල්ල ගන්නවා. ආන්ගේ නිසා සඳහන් කරනවා මෙවන් අය තමයි අජානීය පුරුෂ කියන්නේ කියලා. අජානීය කියන වචනේ කියනකොට අපිට මතක් වෙන්නෙම අස්සයෝ ගැන. ඒ වුණාට සීහ සූත්‍රයේ විස්තර කරනවා අජානීයෝ 5 දෙනෙක් ගැන. සිංහ අජානීය, අජානීය සිංහයෝ ඉන්නවා. අජානීය කියන්නේ බය නැහැ කියන එකයි. හත්ති අජානීය, අජානීය ඇත්තු ඉන්නවා. අශ්ව අජානීය, අජානීය අශ්වයෝ ඉන්නවා. වෘෂභ අජානීය, අජානීය වෘෂභයෝ ඉන්නවා.
පුරුෂ අජානීය අජානීය පුරුෂයෝ ඉන්නවා. එතකොට අජානීය 5 දෙනෙක් ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට මේ තමයි අජානීය පුරුෂය. සඳහන් කරනවා දුවනවා වේගය පේන්නේ නැහැ කියලා. සීහ සූත්‍රයේ කේසර සිංහයා ගැන විස්තර කරනකොටත් සඳහන් කරන්නේ ඔහු දුවනවා කාටවත් පේන්නේ නැහැ. 3 පාරක් කෑ ගහලා දුවන්න පටන් ගන්නවා කියලා කියන්නේ. ඔහුගේ හඬ යොදුන් 3ක් ඈතට ඇහෙනවා. මේ සිංහයාගේ හඬ. 3 පාරක් කෑ ගහලා යොදුන් 3ක් දුවලා නතර වෙලා කන් දිහාගෙන ඉන්නවලු තමන්ගේ හඬ තමන්ගේ කනට එනකම්. ඒ තරම් වේගවත් කියලා සඳහන් කරනවා. ඒකට අඟුලිමාලත් සතපුම් 3-4ක් ඈත ඉන්න මුවෙක් දිහා බලලා කෑ ගහලා බය කරලා කැලේට පන්නලා කන්දෙන් පැනලා ඔහු අල්ලගන්න ඉතින්ට දුවනවා. ඒ තරම් මහ පුදුම කාය ශක්තියක් තිබුණ කියලා සඳහන් කරනවා. අජානීය පුරුෂය. ඇත්තු 5 දෙනෙකුගේ හෝ 7 දෙනෙකුගේ ශක්තිය දරනවා. කොසල් මහරජුරු අසදෘශ්‍ය මහ දානයේ දෙන වෙලාවේ බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට ඡත්‍රය ඉහිලගෙන ඉන්නේ ඇතෙක්. ඉතින් මල්ලිකා දේවියගේ උපදෙස් අනුව රජුරු ඇත්තු 500ක් සූදානම් කරන්න කටයුතු කළා. ඇත්තු 499ක් හොයාගත්තා. හොයාගත්තා කියන්නේ රජුරුවන්ගේ ගාල්වල ඉන්නවා. නමුත් අනිත් සත්තුන්ට මද කිපිලා. ඉතින් ඒ කාලෙට මේ අලි ඇත්තු ටිකක් දරුණු කාලේ. මල්ලිකා දේවියට ඇවිල්ලා කියනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මල්ලිකා කියනවා ස්වාමීනි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. එයින් එක්කෙනෙක් ලැහැත්ති කරගන්නකෝ. තියන්න අවශ්‍ය තැන මම කියන්න. ඉතින් රජුරවන්ටත් පුදුමයි. මද කිපුණු තරුණ ඇතෙක් ලෑස්ති කරගත්තා. සඳහන් කළා මහරජය ඔය ඇතාගෙන ගිහිල්ලා අඟුලිමාලයන් වහන්සේ ළඟ තියන්න. මේ දරුණු ඇතා. රජුරවන්ට නම් තාම සැකයි. නමුත් සඳහන් කරනවා අඟුලිමාලයන් වහන්සේ වැඩ ඉන්න ආසනයේ ගාවට එක් කරගෙන යනකොට වලිගේ කකුල් දෙක අස්සේ ගහගත්තා කියලා. කන්තල පාත් කරගත්තා කියලා. පින්කම ඉවර වෙලා රහතන් වහන්සේ නැගිටිනකන් ඇස් දෙකක් පියාගෙන හිටියේ කියලා. ඒ තරම් බයයි. අමතක කරන්න එපා අඟුලිමාලයන් වහන්සේ මේ ශාසනයේ තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දරන්නේ ඒ තේජස මේ තිරිසං සතාට පවා දැනුණා. ඉතින් ඒ සියලු ශක්තියින් අහිංසක සතුයි. ඉතින් මෙහෙම කර කර කොහොම හරි දැන් මිනිස්සු 999ක් මරලා. දැන් මිනිස්සු අර පාරේ යන්නේ නේ. පාරේ යන්නේ නැති හින්දා පාන්දර ජාමෙට යනවා ගමට. පාන්දර 1-2 කියන වෙලාවල් මිනිස්සු හොඳට නිදා ගන්න වෙලාවල්. ආන් මේ වෙලාවට ගිහිල්ලා ගමක් විනාශ කරනවා. ගෙවල් වලට පැනලා ඉන්න සේරම මරනවා. මරලා ඇඟිලි කපා ගන්නවා. ඒකයි සඳහන් කළේ ගම්ද නොගම් කරන ලදී. ගම්වල මිනිස්සු බයේ ගම දාලා යනවා. ඊළඟට නියම් ගම් වලට යනවා මහා ගම්මාන වලට. ඒ වගේත් එහෙමයි. පවුලක් 2ක් 3ක් 7ක් 8ක් කපලා කොටලා මරලා කියහම මිනිස්සු ගම දාලා යනවා. නියම් ගම් නොනියම් ගම් කරන ලදී. රට නොරට කරන ලදී කියලා සඳහන් කරනවා. ඒ නිසා දැන් ඇඟිලි බොහෝමයක් සම්පූර්ණයි. දිසාපාමොක් ආචාර්යවරයාට මේ වෙනකොට වැටහිලා තියෙන්න ඇති කාරණාව කොච්චර බරපතලද කියලා. තමන් රැවටුණ බවත් වැටහිලා තියෙන්න ඇති. නමුත් දැන් තමන්ටවත් ගිහිල්ලා මොහු නවත්තන්න විදිහක් නැහැ. තව එක ඇඟිල්ල යෝනි. එතකොට සඳහන් කරනවා අද දවසේ අම්මා ආවත් මරනවා කියලා. හැබැයි ඒක අපේ ජනවහරි තමයි තියෙන්නේ. ඒක ධර්මයේ නෑ.
අංගුලිමාලට උවමනාව තියෙන්නේ අම්මා මරලා හරි ඇඟිල්ල සම්පූර්ණ කරන්න නෙමෙයි. ඇඟිලි මාලය සම්පූර්ණ කරලා ගුරු පඬුර දීලා තමන්ගේ අම්මා ළඟට යන්න තමයි ඔහුට උවමනාව තියෙන්නේ. මොකද බොහෝ කාලෙකින් අම්මා තාත්තා ගාවට ගියේ නෑ. ඒ උවමනාව තියෙනවා මිසක් අම්මා මරන්නේ නෑ. නමුත් මන්තානි බැමිණිය පුතා හොයාගෙන පිටත් වෙනවා. ඒ බමුණ එක දවසක් ගිහිල්ලා කියනවා අන්න උඹේ පුතා මහ මිනිමරුවෙක් වෙලා ගම රට වනසනවා. රජ්ජුරුව දැන් පිරිසක් යවලා ඉන්නේ ඔහු අත්අඩංගුවට ගන්න. ඉතින් එහෙම කියහම අම්මනේ දරා ගන්න බැරුව යනවා. එතන පුතා හොයන්න යන්න සූදානම් වෙනවා. මේ වෙලාවේ බ්‍රාහ්මණයා සඳහන් කරන කතාවක් තියෙනවා. හැබැයි ඒක බුද්ධ ධර්මයේ තියෙන කතාවක් නෙමෙයි. බ්‍රාහ්මණ ධර්ම තුල තියෙන කතාවක්. මේ ලෝකේ ඉන්නවලු විශ්වාස කරන්න බැරි අය 5 දෙනෙක්. ඒ අය විශ්වාස කරන්න හරි අමාරුයි කියලා කියන්නේ. හොරා විශ්වාස කරන්න එපා කියනවා. තමන්ගේ පුතා වුණත් හොරාම තමයි. එතන හොරු පිළිබඳව විශ්වාස තියන්න එපා. රජ්ජුරු කුඩා කාලේ ඉඳලා කොච්චර ලිංගතුකමින් හිටියත් රජ වුණාට පස්සේ පෙර වැරද්දක් මතක තියාගෙන ඉඳලා හිස ගසා දාන්න පුළුවන්. එඳ රජ විශ්වාස කරන්නත් එපා. ඊළඟට කියනවා තනේතිරිය. තනේතිරිය විශ්වාස කරන්නත් එපා කියනවා. විශ්වාස නොකට යුත්තන් 4 දෙනෙක් ගැන සඳහන් කරන්නේ. ඒ තනේතිරිය විශ්වාස කරන්න එපා කියන්නේ. මේක මම ඊයේ රැත් නිදාගත්ත තැනන්නේ කියලා අදත් ගිහිල්ලා නිදා ගන්න එපා කියනවා. මොකද සර්පයෝ එහෙම ඇතුළට රිංගලා ඉන්න පුළුවන්. ඉන්න අදත් නිදා ගන්නවා නම් ඔසවලා බලලා ගසා දාලා නිදා ගන්න ඕනේ. ඊයේ හිටිය කියලා අද විශ්වාස කරන්න එපා. ඉතින් බ්‍රාහ්මණ ආගමේ සඳහන් කරන්නේ ඊළඟට විශ්වාස කරන්න එපා කියනවා ස්ත්‍රිය. හැමදාම එක වගේ නෑ වෙනස් වෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා බමුණ කියනවා යන්න එපා. පුතා වුණාට යන්න එපා දැන් ඔහු හොරෙක් කියලා. නමුත් ඒක අම්මට ඉවසන්න බෑ. ඒ නිසා අම්මා යනවා. නමුත් දැන් මොහුට ලොකු තණ්හාවක් තියෙනවනේ ඇඟිල්ල සම්පූර්ණ කරන්න. ඒ නිසා කැලෑවේ ඈත ගස්කොළන් අතර යම් ඡායාවක් සෙලවෙනවා දැක්කත් මනුස්ස සංඥාවෙන් විදිනවා. ඊට ඈතට විදින්න පුළුවන්. ඒ තරම්ම දක්ෂයි. අන්න එහෙම වෙලාවක මවට කරදරයක් වුණොත් මේ පාරමිතා පුරාගෙන ආපු සංසාර ගමනට ඒක ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඒක නිසා අම්මට කලින් බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙනවා. අම්මත් එනවා. අම්මා එන්න කලින් බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙනවා. එදා මහා කරුණා සමාපත්තියෙන් ඔහු දැකපු දවසේ උදේ කාලේ පිණ්ඩපාතේ වැඩලා දානි වළඳලා ඉවර කරලා පිණ්ඩපාතේ පවාරණය කළා කියලා සඳහන් කරන්නේ නැවත අදට ආය දානි වළඳන්නේ නැහැ. ඒ සඳහා පාත්‍රී වමනා නැහැ. පාත්‍රී තවි කිලාගෙන අපේ බුදුරජාණන් වහන්සේ පිටත් වෙනවා අඟුලිමාල කියන මිනි මරුව ඉන්න කැලෑවට. මේ පාරෙන් කවුරුවත්ම දැන් යන්නේ නැහැ පාර කැලේ වෙහිලා. හැබැයි මේ ගමනේදී බුදුරජාණන් වහන්සේ වඩින්නේ තනියම. මේක තනියම යා යුතු ගමනක්. මොකද තව කෙනෙක් එක් කරගෙන ගියොත් මේ කවුද කියන කාරණාව මිනිස්සු හඳුන ගන්නවා. ඒ හින්දා මෙවන් තනියම යන කටයුතු වලට ආනන්දයන් වහන්සේවත් සම්බන්ධ කරගන්නේ නැහැ කියලා තියෙන්නේ. තමන් වහන්සේත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බව කිසිම කෙනෙකුට හඳුනගන්න ඉඩක් තියන්නෙත් නැහැ. සාමාන්‍ය ශ්‍රමණෙක් වගේම තමයි වඩින්නේ කියලා සඳහන් කරනවා. නිරන්තරයෙන් විහිදෙන බුද්ධ රශ්මියට මොකද කරන්න කියපු ප්‍රශ්නෙට සඳහන් කරනවා හැම රශ්මියක්ම චීවර ධාතුව ඇතුලේ හංග ගන්නවා කියලා. පිටට විහිදෙන්න දෙන්නේ නැහැ. ඒ හින්දා කාටවත් අඳුරන්න බෑ
මේ බුදුරජාණන් වහන්සේ කියලා. පාත්‍රෙත් තවි කෙහිලා කරේ දාගෙන සාමාන්‍ය ශ්‍රමණයෙක් වඩිනවා වගේ බුදුරජාණන් වහන්සේ අර වල් වැදුන පාර දිගේ අංගුලිමාලයන් ඉන්න කැලෑව ඇතුළට වඩිනවා. මග දෙපස ගවයෝ බලා ගන්න ගොපළු දරුවෝ ඉන්නවා. කුඹුරු වල වැඩ කරන ගොවියෝ ඉන්නවා. ඒ අය මේ මහා ශ්‍රමණයන් වහන්සේ වඩිනවා දැකලා ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා දන්නේ නැහැනේ. පාරට දුවගෙන ඇවිල්ලා දන ගහලා වැඳලා කියනවා අනේ ස්වාමීනි මේ පාරේ යන්න එපා. මේ පාර දැන් පාවිච්චි කරන්නේ නැති පාරක්. මොකද මේ කැලෑවේ ඉන්නවා මහා මිනිමරුවෙක්. ඒ මිනිමරුවගෙන් බේරෙන්න කාටවත්ම බෑ. ඒ නිසා කවුරුවත් මේ පාරේ යන්නේ නැහැ. වඩින්න එපා ස්වාමීනි වඩින්න එපා කියලා කියනවා. මිනිස්සු කොයි තරම් බැගෑපත් වෙලා වඩින්න එපා මේ පාරේ කියලා කිව්වත් අනේ මේ ශ්‍රමණයාට කන් ඇහෙන්නේ නැහැ වගේ. එහෙමයි සඳහන් කරන්නේ. කන් ඇහෙන්නේ නැති කෙනෙක් වගේ මිනිස්සුන්ගේ වචන මායින් නොකර වඩිනවා. ඒතර කන් ඇහෙන්නේ නැද්ද කියලානේ හිතෙන්නේ. මිනිස්සු පස්සේ බලාගෙන කඳුළු වැටෙනව ඇස් වලින් අනේ ලස්සන මහන මේ ශ්‍රමණයා කොච්චර ලස්සනද. නමුත් කියන දේ අහන්නේ මේ ජීවිතයේ අන්තිම ගමනද. හැමෝම දුකසේ බලාගෙන ඉන්නවා. නවතින්න නැත්තම් මොනව කරන්නද? හැබැයි අඟුලිමාල ටිකක් දුර යනකොට භාග්‍යතුන් වහන්සේ ටිකක් දුර වඩිනකොට අඟුලිමාල දකින්නවා. කන්දක් උඩ තමයි ඉන්නේ. ඉන්නකොට මේ ශ්‍රමණයා මේ කැලෑව පැත්තට එනවා. අඟුලිමාල කල්පනා කරනවා. මේ ශ්‍රමණයා දන්නේ නැද්ද මේ කැලෑවේ අඟුලිමාල ඉන්නවා කියලා. මේ ගම් දනව්වල ඉන්න සියලු දෙනාම මං ගැන දැන් දන්නවා. මේ ශ්‍රමණයා නොදැනගන්න හැටියක් නෑ. නමුත් මම ඉන්න බව දැන දැනත් ඔහු කිසිම බයක් සැකයක් චකිතයක් නැතුව එනවා. ඒ කියන්නේ මොහු මට බය නෑ. මොහු එහෙමයි එන්නේ. අඟුලිමාලට බය නෑ වගේ තමයි එන්නේ. එහෙනම් මට ඉරෙහි වෙලා මොහු එන්නේ. මට බය නෑ කියලා හිතාගෙන මට ඉරෙහි වෙලා එන මොහුට මං හොඳ පාඩමක් උගන්වන්නම් කියලා හිතනවා. එහෙම හිතලා අර කන්දෙන් බිමට පැනලා කඩුවත් අමෝරගෙන බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් එළවනවා. අඟුලිමාල සිතන දේ භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසා සඳහන් කරනවා මේ මහ පොළොව තලයේ උඩ 이르දියක් දක්වලා තවත් පොළොව තලයක් මවලයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ පොළොව තලයේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පොළොව තලයේ මැද ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වඩින පැත්තට ඒ පොළොව රැලි නැගෙනවා. පේන්නේ නැහැ කාටවත් ඒක. භාග්‍යතුන් වහන්සේ ඉදිරියට වඩිනවා. අඟුලිමාල කඩුවත් අමෝරගෙන පිටිපස්සෙන් එළවනවා. ඔහු එළවගෙන එන පැත්තට මේ පොළොව රැලි නැගෙනවා ආපස්සට. එතකොට නිකන් ඔහු කොච්චර දීවත් එක තැන දුවනවා වගේ. දැන් අඟුලිමාලගේ ශක්තිය අපි අය දන්නවා. අජානීය පුරුෂයි. අපි අතරින් පැනලා දීවොත් ඔහුට අපිව පෑගෙනවා මිසක් කාටද පෑගුණේ කියලා නම් තේරෙන්නේ නැහැ අපිට. දන්නෙත් නැහැ දකින්නෙත් නැහැ. ඒ තරම් වේගවත්. ඉතින් ඊතරම් වේගයෙන් දුවන මේ අඟුලිමාල බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් එළවනවා. ඉතින් ලං වෙන්න බෑ. දුවන මෝ පිටිපස්සේ එළෙව්වා. දුවන ගෝන්නු පිටිපස්සේ එළෙව්වා. සිංහයෝ කොටියෝ පිටිපස්සේ වුණත් එලවන්න පුළුවන් අඟුලිමාලට දැන් නම් හරිම වෙහෙසයි. දහදිය වැగిරෙනවා. පාද දෙක වෙවුලන තරම් වේදනාවයි. තවත් නම් ශ්‍රමණයා පස්සෙන් දුවන්න බෑ. ආංගික හින්දා මේ අජානීය පුරුෂයා
එතනින් එහාට නොයා නතර වෙනවා. නතර වෙලා බුදුරජාණන් වහන්සේට අඬ ගහනවා. කොහොමද අඬ ගහන්නේ? තිට්ඨ ශ්‍රමණය, තිට්ඨ ශ්‍රමණය. නවතින්න ශ්‍රමණය නවතින්න කියලා කියනවා. අපේ බුදුරජාණන් වහන්සේ වඩින ගමන් අංගුලිමාලට කියනවා, අංගුලිමාල මම නැවතිලා. ත්වංච තිට්ඨ. මම නතර වෙලා ඉන්නේ, ඔබත් නතර වෙන්න. ත්වංච තිට්ඨ. ඔබද නතර වෙන්න. අංගුලිමාලට පුදුමෙනුත් පුදුමයි. ඇයි මේ ඔබත් නතර වෙන්න කීවටද මේ පුදුම? ඒකත් පුදුමයක් තමයි. අංගුලිමාල පුදුම වෙන්නේ ඒකට වඩා වෙනත් කාරණාවකට. ඉතින් අපි ඒ දන්නවා අංගුලිමාල හොරෙක්. අංගුලිමාල මිනිමරුවෙක්. ඒත් අංගුලිමාල දන්න තව දෙයක් තිබ්බා. ශ්‍රමණයෝ කවදාවත්ම බොරු කියන්නේ නැහැ. ඒක ශ්‍රමණයාගේ ප්‍රතිපත්තිය. ජීවිතේ නැති කලත් ශ්‍රමණයෝ බොරු කියන්නේ නැහැ. බලන්න ඔහුත් දැනගෙන හිටියා පැවිද්දගේ ස්වභාවය. ජීවිතේ නැති කලත් ශ්‍රමණයෝ බොරු කියන්නේ නැහැ. මොකද ප්‍රතිඥා දීලා ශ්‍රමණ බවට ඇවිල්ලා තියෙන්නේ. දිවි තිබෙන තාක්කල් බුද්ධ රතනයටත් ධර්ම රතනයටත් අනුව ජීවත් වෙනවා කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මේ වැඩේ කරන්න එපා කියලා. මේක නරකයි කියලා කෑලි කෑලි වලට කැපුවත් ඒ වැඩේ කරන්නේ නැති જાතියක් ශ්‍රමණයෝ කියන්නේ. බුද්ධ වචනයට ඒ තරම්ම ගරු කරනවා. එhmenan කවදාවත් බොරු කියන්නේ නැති මේ ශ්‍රමණයා මට බොරුද කියන්නේ? අඟුලිමාල පිළිගන්නේ නැහැ මේ කියන්නේ බොරු කියලා. එතකොට වෙවුලන්නේ ඒකයි බොරු කියන්නේ නැති ශ්‍රමණයා වඩින ගමන් නතර වෙලා කියලා කියනවා. නමුත් ඔහු වඩිනවා. හැබැයි ශ්‍රමණයෝ බොරු කියන්නේ. නමුත් නැවතිලා ඉන්න මට නවතින්න කියනවා. ඒ අඟුලිමාල හිටගෙන නෙමෙයි නතර වෙලානේ අඬ ගහන්නේ. ඔහු වඩින ගමන් නැවතිලා කියනවා, නැවතිලා ඉන්න මට නවතින්න කියලා කියනවා. මොකද්ද මේකේ තේරුම? මේකට තමයි බය වෙන්නේ. සඳහන් කරන්නේ වෙවුලුවා කියලා. ඒ නිසා කල්පනා කරනවා නෑ මේක මොහුගෙන් අහලා විමස ගන්න ඕනේ. ඒ නිසා නැවත කතා කරලා අහනවා. මොකද්ද ශ්‍රමණය? නතර වෙලා ඉන්න මට ඔබ නවතින්න කියනවා. නමුත් ඔබ වඩින ගමන් මට කියන ඔබ නැවතිලා කියලා. මොකද්ද මේකේ තේරුම කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තිතෝ වහං අංගුලිමාල සබ්බදා. සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං. තුවංච පානේසු අසඤ්ඤතෝසි තස්මාටිතෝ හං තුමට්ටිතෝසි. අංගුලිමාලට මේ හඬ ඇහෙන්නේ කේසර සිංහෙකුගේ සිංහනාදයක් වගේ. අංගුලිමාල කල්පනා කරනවා හිතාගන්න බැරුව. හිතෙන්නේ නැහැ. මොකද්ද මේ හඬ? හරියට කේසර සිංහෙක් ගර්ජනා කළා වගේ. කාගේද මේ ගර්ජනාව කියලා තමයි හැඟුණා කියලා සඳහන් කරන්නේ. කල්පනා කරනවා දැන්. මෙහෙම පුරුෂයෙක් මෙහෙම හඬ. අඟුලිමාල හිතනවා මං වැරදි නැතුව ඇති. මේ විශ්ව ධාතුවේ පහළ වුණා මහා පුණ්‍යවන්ත කාන්තාවක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. මහා මායා දේවින් වහන්සේ කියලා උත්තමාවක්. ඒ යම් දවසක ඇගේ කුසෙන් බිහි කළා සිද්ධාර්ථ නම් පුතෙක්. ඕ කාලයක් ගිහි සැප විඳලා පස්සේ ගිහි සැපත් හැරලා ප්‍රෞජ්ජා භූමියටපත් වුණා. ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ මුදුන්පත් කරගත්තා. එතකොට මේ ඉන්නේ උන්වහන්සේද? අඟුලිමාල නැවත කල්පනා කරනවා. එසේමයි. මේ වෙන කවුරුවත් වෙන්න බෑ.
මහා මායාය පුත්තස්ස සිද්ධත්තස්ස සමන රඤ්ඤෝ ඒතං ගජ්ජිතං. මේ වෙන කෙනෙකුගේ ගර්ජනාවක් නෙමේ. මහා මායා දේවීන් වහන්සේගේ එකම පුත් සිද්ධාර්ථ නම් ශ්‍රමණ මහරජුරුවන්ගේ ගර්ජනාවයි මේ ඇහෙන්නේ. ඔහුට නිකන් ගත සිත වතුර දාලා නිමුවා වගේ දැනුණා. ඒතර බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අඟුලිමාල මම නැවතිලා ඔබ නවතින්න කියලා. දැන් අඟුලිමාලටත් තිබුණ ප්‍රශ්නේ තමයි නැවතිලා ඉන්න මට නවතින්න කියනවා. වඩින ගමන් ශ්‍රමණයා නැවතිලා කියලා කියනවා. ඒකේ තේරුමත් ඇහුවා. ඒ තේරුම තමයි මේ ගාථාවෙන් දේශනා කළේ. මොකද සඳහන් කළේ තිතෝ අහං අඟුලිමාල සබ්බදා. අඟුලිමාල මම හැමදාම නැවතිලා තමයි ඉන්නේ. දේශනා කරනවා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං. මගෙන් කවදාවත් මේ ලෝකේ කිසිම සතෙකුට හිරිහැරයක් කරදරයක් පීඩාවක් මගෙන් නැහැ. නිදාය දණ්ඩං මගෙන් ඔවුන්ට දඬුවමක් නැහැ. තුවංච පානේසු අසඤ්ඤතෝසී අසඤ්ඤතෝසී. නමුත් ඔබ නිසා සියලු දෙනාම තැති අරගෙනයි ඉන්නේ. ඔබ නිසා සත්වයන්ට මේ කාලේ මහ පුදුම කරදරයක් ඇති වෙලයි තියෙන්නේ. තස්මාටිතෝහං තුමට්ටිතෝසී. ආන් ඒ කාරණාවෙන් මම නැවතුණා ඔබ නොනැවතුණා අඟුලිමාල කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක තමයි ගර්ජනාව කියලා මෙතන සඳහන් කරන්නේ. ඒ කාරණාවෙන් මම නැවතුණා ඔබ නොනැවතුණා. එතකොට මේ කාරණාව අඟුලිමාලට විතරද වටින්නේ? ඒ මේක අපිට ගැලපෙන්නේ නැති වෙයිද? අපි හැමෝම මෙතන වාඩි වෙලා බණ අහනවා. ධර්ම දේශනා කරනවා. අපි කවුරුවත් නැවතිලාද? මෙතන නම් වාඩි වෙලා බව ඇත්ත. නමුත් දැන් මෙතන වාඩි වෙලා කොච්චර වෙලා ගියාද? මෙතන වාඩි වෙලා දැන් සෑහෙන වෙලාවක්. අපි කොහෙවත් ගියේ නැති බව ඇත්ත. ඒ වුණාට මට ජීවත් වෙන්න මේ ලෝකේ තියෙන අයිතිය මම අත්හැරලා සෑහෙන වෙලාවක්. සම්පූර්ණ අයිතිය නෙමෙයි. මට මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන අයිතියෙන් දැන් පැයකට වඩා වැඩි වෙලාවක් මට අහිමි වෙලා තියෙන්නේ. එයි මං දැන් පැයක් විතර මෙතනනේ. එතකොට මට ජීවත් වෙන්න යම් පැය ගාණක් තිබ්බනම් ඒ පැය ගාණෙන් දැන් පැයක් මෙතන වාඩි වෙච්ච තැන ඉඳලා පැයකට ආසන්න කාලයක් දැන් ඉවරයි මට අහිමි. එතකොට මේ පැයක් තරම් කාලය තුල මං ඇත්තටම ඇදෙන්න ඇත්තේ කොහාටද? මනාව ධර්ම ශ්‍රවණය කර කර ඉන්නවනම් සුගතිය පැත්තට ඇදෙන්න පාර තියෙනවා. නමුත් මම සුගතියට යන්න තරම් අවශ්‍ය තව බොහෝ දේවල් මගේ ජීවිතේ පූර්ණේ කළාද? ශ්‍රද්ධාවෙන්ම හරියටම බණ අහා හිටියොත් මරණයත් එක්කම සුගතිගාමි වෙන්න පුළුවන් පෙර අකුසල් පස්සට තියලා. නමුත් බණ අහන අය අතර බණ අහනවා වගේ හිටියට කී දෙනෙක් බණ අහනවද කවුද දන්නේ නැහැ අපි. අපිට පේන්නේ හැමෝම අහනවා වගේ. අභිඥාවක් තියෙන කෙනෙක් එවන් උතුමෙක් දැක්කොත් අහවලා බණ අහන බවත් අහවලුන් බණ නැහූ බවත් දන්නවා. හැබැයි අද මෙතන වාඩි වෙලා බණ ඇහුවත් ලෞතර බුදුරජාණන් වහන්සේ හොඳාකාරවම මෙතන බණ අහන පිරිසගේ නමුත් මේ අය බණ අහන අයයි මේ අය බණ නාහන අයයි කියලා දන්නවා. තත දස්සිතාය තථාගතෝ කියලා කීවේ ආන් ඒක දැනගන්න බුදුරජාණන් වහන්සේට තිබිච්ච හැකියාවයි. අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ සලායතනයන්ගෙන් ගන්න සියලුම අරමුණු බුදුරජාණන් වහන්සේ තත්පරයක් ගානේ දකින්න පුළුවන් කෙනෙක්. සර්වඥතා ඥානෙ ජීවිත කාලේ කවදාවත් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව ඇති කෙනෙක් හැම වෙලාවෙම සිටිය යුත්තේ මේ ගත වෙන හැම නිමේෂයක්ම භාග්‍යතුන් වහන්සේ මන් දිහා බලාගෙන කියලා. ආංගෙවන් මහා මුනින්ද්‍රයන් වහන්සේ හැම මොහොතකම ඉන්නේ මන් දිහා බලාගෙන නම් මං කොහොමද අකුසල් කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ
පවට සූරයෙක් වගේ. පව අඳුරක්. භාග්‍යතුන් වහන්සේ ඒ අඳුරට සූරයෙක්. පව් පලවා හැරලා දාන කෙනෙක්. එවන් උත්තමයෙක් මන් දිහා බලාගෙන ඉන්නකොට මට පව් කරන්න කොහොමත් බෑ. ඉතින් ඒ නිසා සඳහන් කරන්නේ ඒකයි අංගුලිමාල විතරක් නෙමෙයි. අංගුලිමාලත් මොහොතක් ගානේ දෙන්නේ නිරේ පැත්තට. අපිත් බුදුරජාණන් වහන්සේගේ වචනයට කීකරු නොවෙනවා නම් අපිත් මොහොතක් ගානේ දෙන්නේ නිරේ පැත්තට. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මම නතර වෙලා. සංසාරි ගමන බුදුරජාණන් වහන්සේ නතර කරලා තියෙන්නේ. ඔබත් මමත් තාම මේක නතර කළේ නෑ. නමුත් බුදුවරු ලෝකෙ පහළ වුණේ ඒ ගමන නවත්තන වැඩපිළිවෙල අපිට කියලා දෙන්න. ඒකට හික්මෙන කෙනා බුදුරජාණන් වහන්සේගේ කීකරු ශ්‍රාවකයා. එවන් ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේගෙන් තියෙන්නේ මහත් වූ අනුකම්පාවක්. බුදුරජාණන් වහන්සේගේ සරණ යම් දවසක ඔබට මට අහිමි වෙනවා නම් අන් එදාට තමයි ඔබත් මමත් මේ ලෝකේ අසරණ වෙන දවස. අන් ඒ නිසා ඒ සරණ තුල ජීවත් වෙන්න කීකරු වෙන්න අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අංගුලිමාලයන්ට සඳහන් කළා. ඔබෙන් සියලු සත්වයන්ටම තියෙන කරදරයක්. මගෙන් කාටවත් කරදරයක් නෑ. මං ගමන නතර කළා. නමුත් ඔබ තාම ඇදෙනවා නිරේ පැත්තට. ඒ නිසා ඔබ තාම ගමන නවත්තලා නෑ. මේ වචන ටික කියනකොට අංගුලිමාලට මතක් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ, ඒ මහා ශ්‍රමණයන් වහන්සේ මට අනුකම්පා කළාද? ඒ මහා පුණ්‍යවන්තයන් වහන්සේ මට අනුකම්පා කළාද? උන්වහන්සේ මං හොයාගෙන මේ මහා වනයේට වැඩියද? අංගුලිමාල හිතනවා චිරස්සං වතමේ මහිසෝ මහිසින්. බොහෝ කාලයකට පස්සේ ඒ මහා ඍෂීන් වහන්සේ මහා වනං සමනෝ යං පච්චුපාදී. මේ මහා වනයේට ඒ මහා ශ්‍රමණයන් වහන්සේ පිය නැගුවා. මොකටද? සෝහං චරිස්සාමි පහය පාපං සුත්වාන ගාතං ඵල ධම්ම යුත්තං. ඒ ශ්‍රමණයන් වහන්සේ මේ මහා වනයේට පිය නැගුවේ මම නිසාමයි, මම වෙනුවෙන්මයි. මහා ශ්‍රමණයන්ෙනි, ඔබ වහන්සේගේ ධර්මයේ සහිත ගාථා අහලා සුත්වාන සෝහං චරිස්සාමි පහය පාපං මං අදින් පස්සේ පව් මල අතහැරලා හැසිරෙනවා. ඔබ වහන්සේගේ ධර්මයේ නැමැති ගාථා අහලා මං අදින් පස්සේ පව් මල අතහැරලා හැසිරෙනවා ස්වාමීනි කියලා අංගුලිමාල බුදුරජාණන් වහන්සේට උත්තරයක් දෙනවා. උත්තරයක් දීලා අවන්දිචෝරෝ සුගතස්ස පාදී තස්සේවනං පබ්බජං අයාචි. අවන්දිචෝරෝ සුගතස්ස පාදී, ඒ මහා හොරා බුදුරජාණන් වහන්සේගේ පාදයෙන් වැන්දා. සඳහන් කරනවා තත්තේවනං පබ්බජං අයාචි. ආයාචනා කරනවා ස්වාමීනි මාවත් මහාන කරගන්න කියලා. සොබ්බේ පතාපේ වනපත්ත මජ්ජී. එතකොට කඩුව දුන්න ඊතල ටික ඒවා නැවත කිසි කෙනෙකුට ගන්න බැරි වෙන්න මිනිස්සුන්ට ගමන් කරන්න බැරි මහ කැලෑවල් වලට විසි කෙරුවා කියලා කියන්නේ. පුදුම කාය ශක්තියක් නේ. කඳු වල හෙල් වලට විසි කළා. ඒ හෙලට බහින්න බෑ කාටවත්. සමහර වනාන්තර තියෙනවා මිනිස්සු ඇතුල් වෙන්නේ නැහැ. ඒ වනාන්තර වලට කඳු හෙල් අතරට කඩුවයි දුන්නයි ඊතලයි විසික්ක කියනවා. මෙතෙක් මම මිනි මරාපු මේ කඩුව, මෙතෙක් මම ප්‍රාණඝාත කරපු මේ දුන්න අදින් පස්සේ කිසිම සතෙකුට විරුද්ධව කවුරුවත් අතින් ක්‍රියාත්මක නොවිය යුතුයි. ඒ නිසායි මිනිස්සුන්ට ඇහිඳ ගන්න බැරුව විසිකලේ. නැත්තම් කැලේ එතනම දාලා ගියොත් කවුරු හරි ඒක අරන් ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බැලුවා මොහු කොහොම පැවිදි කරන්නද?
ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා ශාසනයේ ඒ සුවිශේෂී පැවිද්දෙන් අඟුලිමාලයන්ව පැවිදි කළා. භාග්‍යතුන් වහන්සේ ඝාතනය කරන්න හිතාගෙන කඩුවත් අමෝරගෙන බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ආපු මහ හොරා දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වෙලා බොහොම කීකරුව නැමි නැමි පසු ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩලා අඟුලිමාල භික්ෂූන් වහන්සේත් එක්ක ජේතවනාරාමයට වැඩම කළා. අඟුලිමාලයන් දමනය කරන්න බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ වචන කීයද? මම නැවතුණා, ඔබ නැවතියා. අඟුලිමාලයන් දමනය කරන්න කියපු කතාව. මම නැවතුණා, ඔබ නැවතියා. පුරිස ධම්ම සාරථී ගුණය. ඒ වචන ටික ඇතුලේ මොන තරම් ගැඹුරක් තියෙනවද? ඒ වචන දෙක තුන ඇතුලේ මොන තරම් හරයක් තියෙනවද? අපිට බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ වචන කවදා තේරෙන්නද? කවදා තේරුම් ගන්නද? වචන දෙකෙන් පුද්ගලයෙක් වෙනස් කරපු හැටි. එක වචනින් පුද්ගලය වෙනස් කරනවා. අර ගම් දනව් වලින් පිට වෙලා ගියපු මිනිස්සු ඇතුල් නගරේ ළඟ රැස් වෙලා රජුරවන්ට කියනවා මහරජා අපි ජීවිත අනතුරේ. මේ මහ හොරෙක් ඉන්නවා මේ කැලෑවේ. දවසකට මිනිස්සු 100 ගණන් මරනවා. අපිට සහනයක් සැනසීමක් දෙන තුරු අපි යන්නේ අපේ ගම් දනව් වලට කියලා. කොසල් රජු විශේෂ අස්වාරෝහකයෝ 500ක් තෝරගන්නවා. කියන්නේ විශේෂ පිරිසක් අරගෙන ඒ පිරිසෙන් තමයි 500ක් තෝරන්නේ. මේ ගමන යන්න කවුරු අල්ලන්නද යන්නේ? අඟුලිමාල අල්ලන්න. අති දක්ෂ අස්වාරෝහකයෝ. රජුරුවන්ගේ බලාපොරොත්තු දෙකක් තියෙනවා. කොසල් රජුරුව කියලා කියන්නේ ජම්බුද්දීපේ මහා සටන්කාමියා කියලා හඳුන්වන්නේ. පන්දුල මල්ලයි මහාලිලිච්ඡ වී කොසල් රජුරුවයි ජම්බුද්දීපේ මහා සටන්කාමීන් තුන්දෙනා. මේ මහා සටන්කාමියා අඟුලිමාල අල්ලන්න යන්න හිතනකොට රජුරුවත් වෙවුලුවා කියලා සඳහන් කරන්නේ. ඒ හින්දා තමයි 500 දෙනෙක් ලෑස්ති කරගන්නේ. අඟුලිමාල අපි දැකලා අපිට බයි දීවොත් අස්සයන්ගේ පස් පිටේ නැගලා එලවගෙන ගිහිල්ලා අඟුලිමාල අල්ලන්න ලේසි. හැබැයි අඟුලිමාල කඩුවා මෝරගෙන අපි පස්සෙන් ආවොත් අස්සයන්ගේ පිටේ දුවගෙන ඇවිල්ලා ජීවිතේ බේරගන්නත් ලේසි. කොහොමත් අස්සය එක්ක යන්නේ එක දෙපැත්තටම ගැලපෙනවා. දැන් අති දක්ෂ අශ්වාරෝහකයෝ පිරිසකුත් අරගෙන ජම්බුද්දීපේ මහා සටන්කාමීන්ගෙන් රජ වෙච්ච කෙනා පිටත් වෙනවා අඟුලිමාල අල්ලන්න. රජුරෝ යන්නේ බයේ කියලා සඳහන් කරනවා ධර්මයේ. ඒ දැන් අඟුලිමාලට විරුද්ධව මට නම් යන්න බෑ කියලා කිව්වොත් එහෙම රටවැසියෝ Taman ගැන තියලා තියෙන විශ්වාසයට මොකද වෙන්නේ? ඒ හින්දා Taman බය බව පෙන්වන්නත් බෑ. නමත් නොයත් බෑ. ගිහිල්ලත් බෑ. අඟුලිමාල ගැන අහලා තියෙන නිසා. නමුත් රජුරෝ බයේ පිටත් වෙනවා. මේ ඉක්කර කියන්නේ යුද්ධයේ කෙල පැමිණි දනුද්දරියෝ. යන ගමන් රජුරෝ කල්පනා කරනවා කෝකටත් මේ වෙලාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා යන්න හොඳ වෙලාව. මොකද අද යන ගමනේදී මට කරදරයක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ මතක් කළයි මහරජා ඒ ගමන යන්න හොඳ ගමනක් නෙමෙයි කියලා. එහෙම නැත්නම් මට ජයාත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ මතක් කළයි මහරජා යන්න ඒ දරුණු හොරා අල්ලගෙන මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න කියලා. බුදුරජාණන් වහන්සේ යන්න කිව්වොත් මම යනවා. මේ ගමන හොඳ නෑ කිව්වොත් ආපහු එනවා කියලා හිතාගෙන තමයි බුදුරජාණන් වහන්සේ ගාවට යන්න හිතන්නේ.
ඒ නිසා යනවා රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිල්ලා බැහැලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. රජ්ජුරුවත් එක්ක ගියපු 500ක් තරම් දනුද්දරියෝ රජු වට කරලා හිට ගන්නවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා රජ්ජුරුව ටිකක් කතා කරනවා. කතා කරාම බුදුරජාණන් වහන්සේ අහනවා මහරජා කොහෙද යන්නේ මේ වෙලාවේ? ස්වාමීනි මගේ රටවැසියන්ට බොහෝම කරදර කරනවා අඟුලිමාල කියලා මිනිමරුවෙක්. මම පිරිසත් එක්ක එළියට බැසිසේ ඒ මිනිමරුව අල්ලගෙන ඉන්න කියලා. රජුරු මහා ගර්වයෙන් තමයි කියන්නේ. රාජ තේජසින් කියන්නේ හොරා අල්ලන්න යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජා ඒ දරුණු හොරා මම අල්ලගෙන ආවා කියලා කිව්වොත් ඔහු දැන් මෙල්ල කරලා මංගාවේ ඉන්නවා කියලා කිව්වොත් එහෙම නැත්නම් මහරජා ඒ හොරා දැන් පැවිද්දෙක් වෙලා නම් ඔබ මොකද කරන්න කියලා අහනවා. රජුගේ තීරණය දැනගන්න එපැයි. දැන් මහා අපරාධ ගොඩක් කරලා ඉන්නේ. මේ වෙලාවේ අඟුලිමාලයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟම ඉන්නවා. 이르දියක් දක්වලා තියෙන්නේ පේන්නේ නැහැ. වෙන කාටවත් පේන්නේ නැහැ. ළඟ ඉන්නවා. මහරජා මොකද කරන්නේ? මහාන වෙලා දැක්කොත් කියලා ඇහුවා. රජුරු කියන ස්වාමීනි එහෙම දැක්කොත් එහෙම මං වඳිනවා කියලා කිව්වා. මහරජා වඳිනවමද? වඳිනවා ස්වාමීනි වඳිනවා කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 이르දී අත්හැරියා. අඟුලිමාලයන් වහන්සේ පේන්නේ ඉන්නවා. නමුත් කවුරුවත් අඳුරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහරජා මේ ඉන්නේ ඔය අල්ලන්න යන අඟුලිමාල තමයි කියලා. කෙස් රැවුල් බාලා සිවුරු පොරවලා ඊටාම සුපේශල ශික්ෂාකාමීව භාග්‍යතුන් වහන්සේ ළඟ බිම් බලාගෙන වැඩ ඉන්නවා. හැබැයි සඳහන් කරන වට කතාවේ මහරජා මේ ඉන්නේ අඟුලිමාල තමයි කියලා භික්ෂුන් වහන්සේ පෙන්නකොට රජුගේ ආරක්ෂාවට ආපු අර පිරිස තමන්ගේ ආයුධත් එතනම දාලා තමන්ගේ අස්වැයොත් එතනම දාලා පස්ස බලන්නේ නැතුව රාජ්‍යයටම දුවලා තම තමන් රැකවල්ලාගෙන ඉන්න අට්ටාල උඩ නැගලා තමයි රජ්ජුරුව කොයි කියලා බැලුවේ කියලා. භික්ෂුන් වහන්සේ දැකලත් ඒ තරම් බය වුණා නම් මෙවන් පිරිසක් කැලෑවේදී අඟුලිමාලයන්ට මුණ ගැහුණා නම් රජුට මොකෙන් මොකක් වෙයිද දන්නේ. මහා පුරුෂයෙක් නිසා රජු දිව්වේ නෑ කියලා සඳහන් කරනවා. නමුත් කොසල් රජුරුව කිටි කිටියේ වෙවුලනවා. බුදුරජාණන් සඳහන් කළා මහරජා බය වෙන්න කාරණාවක් නැහැ. දැන් ඒ සාහසිකකම් මොකවත් නැහැ. රජුරවන්ට තරහා ගන්න බැරි තරම් පුදුමයි. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ වාගේ මිනිමරුවෙක් මෙල්ල කරගත්තේ? දැන් මේ මහා සටන්කාමියත් බය වෙලා ආපු පිරිස පැත්ත පලාතක නැහැ. ආයුධ ටිකත් එතනම බිම. බුදුරජාණන් වහන්සේ පිරිසක් අරගෙන ගියාද? යටත් පිරිසෙන් අග්‍ර උපස්ථායකයන් වහන්සේවත් එක්කරගෙන යන්නේ නැතුව තනියමම ගිහිල්ලා වචන දෙකක් කියලා දමනය කරලා එක්කරගෙන ඇවිල්ලා පැවිදි කරලා දැන් දැක්ක කෙනෙකුට හිතා ගන්නත් බෑ. කොයි තරම් සාන්ත ස්වභාවයෙන් ඉන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන අසීමාන්තික ගෞරවයක් රජුරවන්ට ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහරජයන්ට ළඟට ගිහිල්ලා කතා කරන්න කියලා. රජුරු නැගිටලා හෙමින් අඟුලිමාලයන් වහන්සේ ළඟට ගිහිල්ලා අඟුලිමාලයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ආර්ය වූ අඟුලිමාලයන් වහන්සේ ඔබ වහන්සේද කියලා. එතකොට සඳහන් කරනවා ඔව් මහරජා මන් තමයි ඒ අඟුලිමාල. හැබැයි හඬ එදාට වඩා කොච්චර සංවර වෙලාද කියලා හිතා ගන්නවත් බෑ. නමුත් රජුරවන්ට දුක හිතෙනවා. හොරකම් කිරීම, මිනි මැරීම් සියල්ලම අත්හැරලා බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් අනුව මුළු ජීවිත කාලෙම කැප කරන්න ප්‍රතිඥා දීලා භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ
පැවිදි වෙලා ඉන්න මේ භික්ෂුන් වහන්සේට හොරෙකුගේ නම කියන එක ගැලපෙන්නේ. අංගුලිමාල කියන්නේ හොරෙක්නේ. මිනිමරුවෙක්නේ. නමුත් මේ භික්ෂුන් වහන්සේට මේ මිනිමරුවගේ නම ගැලපෙන්නේ. රජුරෝ එහෙම හිතනවා. එහෙම හිතලා රජුරෝ අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ තාත්තගේ නම මොකක්ද? මගේ තාත්තා භාර්ගව. ඔබ වහන්සේගේ අම්මගේ නම මොකක්ද? මගේ අම්මා මන්තානි. සාරී බැමිණියගේ පුතා සාරිපුත්ත. උද්දකාරාම කියලා කියන්නේ එහෙමයි මව්පියේ පසින් ආපු මව්පියන්ගේ නමට සම්බන්ධ නම. මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන. ආන්ගේ හින්දා රජ්ජුරු අංගුලිමාලයන් වහන්සේට නමක් හදනවා. මොකද රජ්ජුරු තියෙන නම? මන්තානි පුත්ත මහා ගර්ගයන් වහන්සේ කියලා. රජ්ජුරු කතා කරන්නේ එහෙමයි. මන්තානි පුත්ත මහා ගර්ගයන් වහන්සේ. මන්තානි බැමිණියගේ පුතා කියන නමින් ආමන්ත්‍රණය කරනවා. සඳහන් කරනවා අම්මගේ නමත් තාත්තගේ නමත් දෙකම මෙතන එකතු කළා කියලා. එහෙම කතා කරලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මොනවද අවශ්‍ය? ස්වාමීනි ඔබ වහන්සේට මොනවා හරි මේ ශාසනික ජීවිතය තුල අවශ්‍ය නම් වෙන කිසි කෙනෙක් ගැන හිතන්න එපා. වෙන කිසි කෙනෙක් ගැන හොයන්න එපා. ඔබ වහන්සේට සිව්පසයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් මට කියන්න. මම ඒ සියල්ලම ලබා දෙන්න ඔබ වහන්සේට මගේ ජීවිතේ බැඳිලා ඉන්නවා කියලා සඳහන් කළා. උන්වහන්සේ බොහොම සෙහින් හලින් ප්‍රකාශ කළා මහරජේ තවම මොකුත් අවශ්‍ය නැහැ. පාත්‍රා සිවුරු සම්පූර්ණයි කියලා. සඳහන් කරනවා මේ වෙලාව වෙනකොට තවත් මොකුත් ඉල්ලන්න සූදානම් නැහැ. මේ ශාසනය සඳහන් කර බුදුතාංග 13ම දැනටම දරනවා කියලා. ඒ නිසායි සඳහන් කළේ පාත්‍රා සිවුරු සම්පූර්ණයි. මට වෙන මොකවත් ඕනේ නැහැ කියලා. උවමනා වුණොත් ස්වාමීනි මට කියන්න කියලා රජුරුව පිටිපස්සට එනවා. නමුත් සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මුලින් නම් ඇහුවා ඒ අඟුලිමාලයන් දැක්කොත් මහරජා මොකද කරන්නේ? මතක් කළා ස්වාමීනි වඳිනවා කියලා. නමුත් කොසල් රජුරුව පිටිපස්සට ඇවිල්ලා වඳින්නේ නැතුව හැරිලා යනවා. ඒ නිසා සඳහන් කරනවා මෙච්චර කතා බහ කරලා උන්වහන්සේ ගැන දැන් මෙච්චර දැනගෙනත් කොසල් රජුරුව තාමත් ළඟ දන ගහලා වඳින්න බයයි කියලා. එතකොට එනං අඟුලිමාල හැටියට ඉන්න කාලේ කොහොම තේජසක් තියෙන්නේ නැද්ද? නමුත් සම්මා සම්බුද්ධ ශාසනය තුල තේජවන්තයින් අතර අග්‍රස්ථානය ලැබනකොට උන්වහන්සේගේ තේජස එහෙමනම් කොහොම වෙන්නේ නැද්ද පාරමිතාව පළ දෙනකොට? මේ ශාසනීය ආර්ය මහා සංඝය අපිට කවදාවත්ම තේරුම් ගන්න බෑ පින්නතුනි. පහවදා උදේ අඟුලිමාලයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිණ්ඩපාතේ පිටත් වෙනවා. මේ පිණ්ඩපාතේ වඩිනකොට දකින්නවා දරුවෙක් බිහි වෙන්න ඉන්න කාන්තාවක්. දරුවා බිහි වෙන්නේ නැතුව අසීමාන්තික වේදනාවකින් පීඩා විඳිනවා. උන්වහන්සේ ඒක දැකලත් උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. නමුත් මේ කවුද පිණිසිඟා වඩින්නේ? අඟුලිමාලයන් වහන්සේ. සඳහන් කරනවා එක බත් සරලුවක් දානෙට හම්බුන්නේ කියලා. මිනිස්සු දන් දෙන්න කැමැත්ත නෙමෙයි. මිනිස්සු උන්වහන්සේ එක තරහත් නැහැ. නමුත් මේ එන්නේ අඟුලිමාලයන් වහන්සේ කියන නමට බයි අඟුලිමාලයන් වහන්සේ දකින්න කෙනා දරවලා ගන්නවා. දන් දෙන්නේ කවුරුවත්. සඳහන් කරනවා එදා දහවල් කාලයේ දන් වළඳන කාලයේ මධ්‍යහනයට කලින් පිඬුසිඟා වැඩලා උන්වහන්සේ ආපහු විහාරයට වඩින්නේ හිස් පාත්‍රයෙන්මයි කියලා. බත් සරලුවක්වත් ලැබිලා නැහැ.
නමුත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අද පිණ්ඩපාතේ වඩින ගමනේ මම දැක්ක කාන්තාවක් විඳින දුක. කෙලිස්සන්තිවත බෝසත්තා. ස්වාමීනි මිනිස්සු හරියට දුක් විඳිනවා. ඒ කාන්තාව දරුවා බිහි කරන්නයි ලෑස්තිය. නමුත් දරුවා බිහි වෙන්නේ නැහැ. ඒ අසීමාන්තික වේදනාවකින් කෑ ගන්නවා. මට දුක හිතුණා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබට දුක හිතුණාද කියලා. එහෙමයි ස්වාමීනි ඒ තරම් වේදනාවක් විඳිනවා. එහෙනම් යන්න ගිහිල්ලා ඇය ළඟ නතර වෙලා මෙන්න මෙහෙම කියන්න කියලා සඳහන් කළා. මොකද්ද කියන්න කිව්වේ? යතෝහම් භගිනී ජාතෝ ජාතියා නාබි ජානාමි සංචිච්චපානා ජීවිතා වූරූපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්වාති. මේ වචන ටික කියන්නේ. එයට ආශිර්වාද කරන්න කියලා. සත්‍ය ක්‍රියාවක් මේක. නමුත් කොහොමද භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ අඟුලිමාලයන් වහන්සේ සිහියෙන් ඉන්නවද කියලා බලන්න. යතෝහම් භගිනී ජාතෝ ජාතියා සහෝදරියේ ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ වෙනකන් මං කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතේ තොර නොකළ බව සත්‍ය නම් ඒ සත්‍යානුභාවයෙන් ඔබට සිතක් වේවා ගැබට සිතක් වේවා කියලා මේ කියන්නේ. අඟුලිමාලයන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි එහෙම කිව්වොත් මම මහා මුසාවාදයක් කිව්වා වෙනව නේද කියලා. ආන් ඒ ගැන සිහියෙන් දෙන්නේ කියලා බලන්නේ මුත් තව රහත් වෙලා නැහැ. සිහියෙන් දෙන්නේ කියලා බලන්න. මොකද්ද සිහිය? යතෝ හම් භගිනී ජාතෝ ජාතියා සහෝදරිය ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකන් මං කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතේ තොර නොකළ බව සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සිතක් වේවා. ඉතින් එහෙම කිව්වොත් ඇත්තද? උපන්න දවසේ ඉඳලා කිසිම සතෙක් මැරුවේ නැත්තේ. ඉතින් ඒකයි උන්වහන්සේ කියන්නේ මං කොච්චර සත්තු මැරුවද? ඉතින් එහෙම කියහම බුදුරජාණන් වහන්සේ පිරිත වෙනස් කළා. අඟුලිමාල එහෙනම් මෙහෙම ගිහිල්ලා කියන්නේ. යතෝ හම් භගිනී අරියාය ජාතියා නැගණිය මම ආර්ය ජාතියේ ඉපදිච්ච දවසේ ඉඳලා. ඒ ආර්ය ජාතියේ ඉපදිච්ච දවස කවද්ද? මහාන වෙච්ච දවසේ ඉඳලා අද මේ වෙනකන් කිසිම සතෙකුගේ ජීවිතේ තොර නොකළ බව සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් ඔබටත් ගැබටත් සිතක් වේවා. අඟුලිමාලයන් වහන්සේ මේක ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අර කාන්තාව දුක් විඳින තැන දැක්කා. එතෙන්ට ගියා. ඒ පිරිසට කතා කළා. තමන් වහන්සේ ගැන තොරතුරු ඔක්කොම මතක් කළා නැත්නම් මිනිස්සු බය වෙලා දුවයි. එන්න කතා කළා එයාට කිව්වා ඒ කාන්තාව යහනත් එක්ක එළියට එක්කෙන්න කියලා. මිනිස්සු විශ්වාසයෙන් එක් කරගෙන ආවා. අඟුලිමාලයන් වහන්සේට මේ වෙනකොට ආසනයක් පැනෙව්වා. උන්වහන්සේ ඒ පනවපු ආසනයේ වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අර සත්‍ය ක්‍රියාව ඇය වෙනුවෙන් කළා. ඒ කිසිම දුකක් කිසිම වේදනාවක් නැතුවම දරුවා බිහි කළා. මේ පිරිත මහා කල්පයක් යනකම් බල පිහිටනවා කියලා සඳහන් කරන්නේ. කල්පාන්තය දක්වා බල පිහිටනවා. එහෙම බල පිහිටවලයි බුදුරජාණන් වහන්සේ අඟුලිමාල පිරිත දේශනා කරන්නේ. එදා විතරක් නෙමෙයි අදත් එහි සත්‍ය එහි බලය ඒ වගේමයි. අල්ප මාත්‍ර අඩුවක් නැහැ. යමෙක් සීලයක පිහිටලා අදත් මේ පිරිතින් පැන් ටිකක් පිරිත් කරලා දෙනවා නම් ආශිර්වාද කරනවා නම් අදත් ඒ සහනය ලබන්න එහෙමම පුළුවන්. ඒ පිරිතෙන් ප්‍රයෝජන අරගෙන සමහරලාට මවගේ ජීවිතේ නැති වෙන්න පවා තිබුණ අවස්ථාවන් වල මවත් දරුවත් දෙන්නම බේරගත් අවස්ථා
සත්පුරුෂයෝ පුණ්‍යවන්තයෝ ප්‍රකාශ කරලා තියෙනවා. අගේ නිසා කල්පයක් බල පිහිටෝපේ පිරිත ඉතින් කල්පයක් යනකම්ම බල එහෙම්මම තියෙනවා. අවශ්‍ය යම් සීලයක පිහිටලා ගුණයක පිහිටලා සජ්ජායනා කරන එකයි. ඒ පිරිති තව කොටස් තියෙනවා තන් කණී කියලා සඳහන් කරන්නේ ප්‍රකාශ කරන මොහොතෙම දරුව ගැබෙන් මිදෙනවා කියලා. එතරම්ම බලවත්. ඉතින් ඒ කාන්තාවටත් ඒ පිහිට වෙනවා. ඉතින් එදා ඉඳලා අද දක්වා අංගුලිමාල පිරිතෙන් අසීමාන්තික සත්ත්ව සමුදායක් සුවය ලබනවා. උන්වහන්සේ නැවත නැවත පිණ්ඩපාතේ වැඩියා. සංසාරේ කරගත්ත කරුම තව නොයෙක් දේවල් තියෙනවා. උන්වහන්සේ සසර දුක සම්පූර්ණයෙන් නිමා කරලා හිටියත් මේ පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු යම් ගලක් එහෙම නැත්නම් පොළු කෑල්ල යම් දිහාවකට දාලා ගැහුවොත් ඒක ඇවිල්ලා වදින්නේ මංගුලිමාලයන් වහන්සේගෙන්ගේ. පිණ්ඩපාතේ වැඩලා විහාරයට වඩිනකොට හිස බිඳිලා දෙතුන් පොලකින්වත් ලේ හැලෙනවා. සිවුරේ ඉරිලා අතපය තුවාල වෙලා එහෙම තමයි ආපහු වඩින්නේ. ඉතින් හැමදාම මෙහෙමයි. ආන්ගේ නිසා බුදුරජාණන් වහන්සේ එක දවසක් ඈතින් දකිනවා ඔළුවෙන් ලේ පිරාගෙන ඇඟ තුවාල වෙලා ලේ වැක්කිරි දෙපොට සිවුර ඉරිලා පාත්‍රයේ බිඳිලා අඟුලිමාලයන් වහන්සේ ආපහු වඩිනවා. බුදුරජාණන් වහන්සේ කතා කළා. බ්‍රාහ්මණය සංසාරේ මීට වඩා දුකයි. මේ අති දීර්ඝතර සංසාරයේ ඇවිදගෙන යන අතරතුරේ ඔබ විසින් රැස් කරගත් අකුසල් මෙතෙකේ නිමක් නැහැ. ඒ අකුසල් මතු ජීවිතවල ඔබව නිරේට ගෙනියන්න බලාගෙන හිටියා. අඟුලිමාලයන් වහන්සේ විතරද නිරේට ගෙනියන්න බලාගෙන ඉන්නේ. ඒ ඔබ කරපු අකුසල් මම කරපු අකුසල් මේ ජීවිතේ කරපුවා නෙමෙයි. අපි පෙර ජීවිතවල කරලා තවම විපාක දුන්නේ නැති යුවා අපිව නිරේට ගෙනියන්න බලාගෙන ඉන්නවා. වෙනත් කුසල කර්මයක් නිසා මේ ආත්මේ මනුස්ස ජීවිතයක් ලැබුණ නිසා නිරේ විපාක දිය යුතු අකුසල් ප්‍රමාණය විපාක දෙන්න හැටියක් නැහැ. නමුත් දකින්න බලන්න පුළුවන්කම තිබුණා නම් නිරයට යන්න තරම් අකුසල් කඳු අපේ පිටිපස්සේ තියෙන්නේ. පොඩි පොඩි පව් නෙමේ පව් කඳු තියෙන්නේ. මේ වෙනකොටත් අපි සියලු දෙනා මේ අකුසල් වලින් දඬුවම් ලබලා ඉන්නේ. ඒ කියන්නේ ලබලා කියන්නේ දඬුවම් නියම කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ ක්‍රියාත්මක කරන්නයි. නැත්නම් තීරණ ඔක්කොම දීලා තියෙන්නේ. අහවල් කාලේ කරපු අහවල් අකුසලයට අහවල් නිරේ මෙච්චර කාලයක් සිටිය යුතුයි. අහවල් කාලේ කරපු මෙවන් අකුසලයට මෙවන් නිරේක මෙච්චර කාලයක් සිටිය යුතුයි. තිරිසන් ලෝකේ පණුවෙක් වෙලා, ඉහිඳ මැස්සෙක් වෙලා, කෝඳුරුවෙක් වෙලා, මාළුවෙක් වෙලා, ගැඩවිලෙක් වෙලා මේ සංසාරේ මෙහෙම ආව යුතුයි. දඬුවම් ටික නියම කරලා තියෙන්නේ. අපි අච්චු ලබාපු වැරදිකාරයෝ. මෙහෙන් ඇස් දෙක පියවෙන්න විතරයි ඕනේ. මොකද දඬුවම් දැන්ටත් පමුණුවලා ඉවරයි. එතකොට අපි ඒක දැනගෙන ජීවත් වෙන්න ඕනේ. මේ ජීවිතේ හොඳ වුණත් පෙර ජීවිතේ තියෙන මං කරපුවාමනේ. දැන් බාණ්ඩ පූතිගත්ත තිස්ස භික්ෂුන් වහන්සේට වෙච්ච දේ භික්ෂුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවානේ ස්වාමීනි මේ ජීවිතේ රහත් වෙන්න තරම් පින් තිබිලත් උන්වහන්සේ මෙච්චර දුක් විඳියයි කියලා. ඉතින් මේ ජීවිතේ කරගත්ත පවක් නෙමෙයි පෙර ජීවිතවල කරපුවා විපාක දෙන්න ඕනේ. එහෙම කී දෙනෙකුට එහෙම දේවල් සිද්ධ වුණාද? එහෙනම් ඔබ මම කරපු පෙර පව් බලාගෙන ඉන්නේ අපි මෙරළේනකම්.
ආන්ගේ හින්දා බුද්ධාන්තරේ ලැබිලා තියෙන වෙලාවේ ඇති තරම් පින් කරගන්න අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ මනාව තිසරණේ මත පිහිටලා පංචශීල ප්‍රතිපදාව මත ඉඳගෙන ඔබ කරන ඕනෙම පින්කමක් කරන්න. සිල් නැතුව පින් කරලා සැනසෙන්න ලොකුවට හිතන්න එපා. සිල් සහිත ප්‍රතිපදාව මත පිහිටලා පින් කරන්න. එතකොට දෙකම සම්පූර්ණයි. එහෙම නැති තැන අසම්පූර්ණයි. එහෙනම් තිසරණයයි පංචශීලයයි දිවිහිමියෙන් රැක්ක යුතුයමනේ. ඒ මත පිහිටලා කරන ඕනෑම පින්කමක් කරගන්න ඔබ හැම අතින්ම සම්පූර්ණයි රැකවරණේ තියෙනවා. එහෙම නැත්නම් එක පැත්තක් දියුණු වෙනවා අනිත් පැත්තෙන් පහළ වැටෙනවා. ජානුස්සෝනි ආදී සූත්‍රවල දේශනා කොට වදාළේ කෙනේ සිල් නැතුව දන් දුන්නාම සුනක වෙනවා. අශ්ව වෙනවා. ඇත්තු වෙනවා. වෘෂභ වෙනවා. අසීමාන්තික සැපක් තියෙනවා. නමුත් ජීවිතේ තිරිසන් සිල් නැති නිසා. ඉතින් එක පැත්තක් ඉහළට ආවට අනික් පැත්ත පහළ වැටෙනවා. ඒකයි මේක සමාන්තරව අරගෙන යන්න දේශනා කළේ වදාළේ. එනං අඟුලිමාලයන් වහන්සේටත් සඳහන් කරනවා බ්‍රාහ්මණය කියලා සඳහන් කරන්නේ මෙතන. ඉතින් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය කියලා කතා කරන්නේ මහ රහතන් වහන්සේ නමකට. ඒ කියන්නේ මේ වෙනකොට රහත් වෙලා. බ්‍රාහ්මණය පෙර ඔබ කරගත්ත පව් ඒ පව් වලට දැන් මොකද වෙන්නේ? කවුද ඒ පව් විඳින්නේ? ඒ පව් ගෙවන්න විඳින්න කෙනෙක් නෑ. ඒ පව් වලට දෙන්නේ දැන් අහෝසි වෙන්නයි. නමුත් අහෝසි වෙන්න තියෙන පව් අහෝසි වෙන්න කලින් ඔබත් සංසාරයෙන් සදහටම සූදානම් වෙලා ඉන්නේ මේ ආත්මෙන් සංසාරයෙන් සමුගන්න. ඔබ සසරින් එතර වෙන්න කලින් ඔබ කරපු පව් උපරිමයක් ඔබට මේ ජීවිතේ විපාක දෙනවා. නමුත් බ්‍රාහ්මණය සතුටු වෙන්න මින් මත්තේ සංසාරේ කවදාවත් ජාත්‍ය ආදී දුක සතර අපාය ආදී දුක ජරා ජීර්ණ වීමේ දුක ව්‍යාධි වලට ගොදුරු වීමේ දුකක් ඔබට නැහැ. උඹ තුලින් ඒ සියලුම දුක් මේ භවයෙන් ඉවරයි. මේ සංසාරේ කොයිතරම් කාලයක් එච්චර දුක් විඳගෙන ආවද මේ ජීවිතෙන් ඒ සියලුම දුක් උඹේ ඉවරයි. ඔබේ බලාපොරොත්තු ඔබේ ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් වෙලා ඉවරයි. ඒ ගැන සතුටු වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අඟුලිමාලයන් වහන්සේ තමන්ගේ ජීවිතය පිළිබඳව අප්‍රමාණ සතුටුයි. ආපු මග ඉන්න තැන උන්වහන්සේට තියෙන නිමක් නැති සතුටක්. ඒ අරහත්ත්වයේ ප්‍රීතිය මුළු ජීවිත කාලෙම උන්වහන්සේ භුක්ති විඳා. මේ ශාසනයේ තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබලා අඟුලිමාලයන් වහන්සේ නිසි කාලේ ආයු සංස්කාරات ඇරියා. ඊට කලින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළානේ සසර කරපු සියලු කර්ම මේ ජීවිතෙන් ඉවරයි විපාක දෙන එක කියලා. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා යම් තරුණ භික්ෂුවක් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල මනාව පිහිටලා තමන්ගේ කාර්ය බුදුරජාණන් වහන්සේටත් ධර්ම රත්නයටත් අනුව දිවිහිමියෙන් සම්පූර්ණ කරන්න ප්‍රතිඥා දීලා මේ ශාසනය කටයුතු කරනවාද? පෙර පව් අතහැරලා පෙර වැරදි අතහැරලා ශාසනය තුල හික්මිලා කටයුතු කරනවාද? එවන් කෙනෙක් වලා ගැබින් මිදුන සඳක් වගේ මේ ශාසනය තුල බබලනවා කියලා. තමන්ගේ ජීවිතය උපමා කර කර මේ කියන්නේ. අඟුලිමාලයන් වහන්සේ නැවත සඳහන් කරනවා උදකං හි නයන්ති නෙත්තිකා කුසුකාරා නමයන්ති තේජන. මේ සූත්‍රයට අනුව දාරුන් නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා උදකං හි නයන්ති නෙත්තිකා. වතුර කුඹුරු වැඩ කරන අය ගොවියා ඈත තියෙන වැවේ ඉඳලා
වේල් හරහා ගල් මුල් කඳු පල්ලං සියල්ලම ජයග්‍රහණය කරගෙන තමන්ගේ කුඹුරේ ලියද්ද දක්වාම අර ඈත වැවී තියෙන වතුර ටික අරගෙන යනවා. ගොවියට පුළුවන් වුණා ඒ වතුර පාර කීකරු කරගෙන අරගෙන එන්න. තමන්ට ඕන තැනට. උදකං හිනයන්ති නිත්තිකා. උසුකාරා නමයන්ති තේජන. උසුකාරා කියලා කියන්නේ යකඩ වැඩ කරන අය. ඊටාම ශක්තිමත් තේජවන්ත යකඩ රත් කරලා, ඇද කරලා, තලලා, නමලා තමන්ට උවමනා දේ ඒ යකඩ වලින් කරගත්තා. යකඩ බොහොම හයියයි. නමුත් යකඩ වැඩ කරන කෙනා අපිට පුදුම හිතෙන විදිහට ඒ යකඩෙන් වැඩ කරලා තියෙනවා. ඔහුට පුළුවන් වුණා ඒ යකඩ දිනන්න. දාරුම් නමයන්ති තච්චකා. ගස් කඳන් දැව ඔබ ඕන තරම් දකිනවා. ඔබ වඩුවෙකුට ගෙනහිල්ලා දෙනවා ලී ටිකක් මට හදලා දෙන්න ලස්සන ඇඳක්. ඔබ ගෙනහිල්ලා දුන්නේ රළු ලී ටිකක්. නමුත් ඔහු කපලා කොටලා යතු ගාලා මැදලා ඊටාම් මට සිලිටු රළු බවක් ඇත්තේම නැති සුව පහසු ඇඳක් අපිට හදලා දෙනවා. අර ලී තමන්ට ඕන හැටියට කීකරු කරලා සඳහන් කළා. ගොවියා වතුර කීකරු කරගෙන කුඹුරට ගෙනිච්චා. කම්මල් කරුවා යකඩ කීකරු කරලා තමන්ට ඕන වැඩේ කරගත්තා. වඩුවා ලී කීකරු කරලා තමන්ට ඕන කාර්ය කරගත්තා. මේ ලෝකේ ඥානවන්තයා පණ්ඩිතයා තමන්ගේ හිත දමනය කරගත්තා. අත්තානං දමයන්ති පණ්ඩිතා. ඥානවන්තයා තමන්ගේ ආත්මය දමනය කරලා ජයග්‍රහණය කළා. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලැබිලා තියෙන වෙලාව. මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් සංසාරයෙන් එතර යන්න ලැබිලා තියෙන අවස්ථාව. ආය අවුරුදු කෝටි ප්‍රකෝටි කීයකින් අපිට බුද්ධ ශාසනයක් හම්බෙයිද කියන කාරණාවත් තේරෙන්නේ. මනුස්ස ජීවිතේ හැමදාම ලැබෙන්නේ. අද ලැබුණ ඔය ජීවිතේ පරම දුර්ලභ මණිකක් වගේ. මොකද මේ ලැබුණ ජීවිතේ අවුරුදු කෝටි ගානකින් හම්බෙච්ච එකක් ආය දවසක නැති වුණාට පස්සේ ආය හම්බෙන්නත් කියලා ඉවර කරන්න බැරි තරම් කාලයක් යන්න පුළුවන්. ඒ නිසා ලැබුණ මේ ජීවිතේ පරිස්සම් කරන්න ඕනේ. මොන වගේන්ද පරිස්සම් කරන්න ඕනේ? අකුසල් වලින් පරිස්සම් කරන්න ඕනේ. අකුසල් නැමැති කිලිටි කුණු ඇවිල්ලා හැම වෙලාවෙම මේ ජීවිතේ බැඳ ගන්නවා. අපිරිසිදු කරනවා. අප්‍රසන්න කරනවා. අපි හොඳ සිහියෙන් ඉන්න ඕනේ. ඒ කිලිටු වලට, ඒ කෙලෙස් වලට, ඒ කෙලෙස් දූවිලි වලට මාව අපිරිසිදු කරන්න ඉඩ නොදෙන්න. ඒක කොහොමද කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ මනාව අපිට දේශනා කරලා තියෙනවා. එවන් වූ තිලෝගුරු අමාමෑණියන් වහන්සේ අදත් ලෝක සත්වයාගේ හිතසුව පිණිස අනුකම්පාවෙන්ම වැඩ ඉන්නවා. ජීවමාන රූප කයෙන් බුදුරජාණන් වහන්සේ නැතත් මිහිඳු මහ රහතන් වහන්සේ දේවානං පිටිස රජුරවන්ට සඳහන් කළා මහරජය අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාල බව ඇත්ත. නමුත් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ධාතුන් වහන්සේලා ඉතුරු කළා. බුදුරජාණන් වහන්සේගේ ධාතු ශරීරය දකින්නවා කියන එක භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශරීරය දැක්ක හා සමානයි. බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමානයි. ඒ නිසා ලක් බිමට ධාතුන් වහන්සේලා වැඩමවන්න ඕනේ කියන කතාවයි කිව්වේ. එහෙමනම් අදත් අපි කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ඉතුරු කරපු ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඔබේ විහාරස්ථානයේ ඔබේ මහන්සියෙන් ඔබේ කැපවීමෙන් ඔබේ ධනයෙන් ධාතුන් වහන්සේට වඩා හිඳවන්න. ඒ සුවිශාල මාලිගාවක් බුද්ධ කුටියක් සකස් කළා කියලා කියන්නේ ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටිය නිර්මාණය කරලා දුන්නා හා සමාන මෙතෙකයි නිමක් නැති
මහ විශාල ආනිසංසයක්. එවන් මහානීය පින්කමක් ලබාගත් උතුම් ජීවිතයට සාධාරණයක් කරගන්න පුළුවන් මහ කටයුත්තක් සම්පූර්ණ කරගත්ත මොහොතක්. යාමාහු නෙයානං පරමාහුතින් ගතු මේ ලෝකයේ එහෙම නැත්නම් පරලෝකයේ එහෙම නැත්නම් අන්‍ය වූ වෙනත් ලෝකයකවත් බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ වැනි අති ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමකට යම් කෙනෙක් කරනවා නම් යම් පූජාවක් ඒකෙන් ලැබෙන ආනිසංසයත් නිමක් නැහැ. තමන්ගේ ජීවිතයට යහපතක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ජීවිතයට සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ඔහු ලෞතර බුදුරජාණන් වහන්සේටයි මුලින්ම සලකන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක අල්ප මාත්‍රයක් මේ වෙලාවේ ශ්‍රවණය කරලා හිතේ ශ්‍රද්ධාව උපදවලා ඕනෑම දරුණු පුජ්‍යලෙක් වචනයෙන් මෙල්ල කරන්න පුළුවන් ඒ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ. නිමක් නැති අසීමාන්තික ගුණ දරන භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සර්වඥ ධාතුන් වහන්සේට වැඩ වාසය කරන්න මේ කුටිය අපි නිමා කළා. උතුම් ධර්මයේ දේශනා කෙරෙව්වා. ධර්මයේ ශ්‍රවණය කළා. මහා කුසල් රාශියක් රැස් කරගත්ත කියලා සතුටු වෙන්න තියෙන අවස්ථාවක්. ඒ සතුට භුක්ති විඳ විඳ හෙට දවසෙත් පින්කම සම්පූර්ණ කරගෙන ජීවිතයට මහත් ලොකු අර්ථයක් එකතු කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. විශේෂයෙන් පින්කමේ අරමුණ හැටියට සඳහන් කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වඩා හිඳවන්න අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම හා දහම් පොත්ගුල නිර්මාණය කරලා සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පින්කම වෙනුවෙන් මේ පින්කම සිදු කරන බවත් ඊට අමතරව අපවත් වී වදාළ පරම පූජනීය උඩුඋල්ලේ මුනින්දානන්දාභිධාන නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නත් ඊට අමතරව අපවත් වී වදාළ නාවුයනේ සිරි අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නත් අපවත් වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහ මෙහෙවරක් කළ අපවත් වන මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටම පුණ්‍යානුමෝදනා කිරීම පින්කමේ තවත් අරමුණක් බව සිහිපත් කරන අතර එල්.ඒ. මංජුල ප්‍රදීප් ලියනාරච්චි මහත්මයා W.A. ශශීවනී මහත්මිය L.A.T.U. ලියනාරච්චි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ඒ අයගේ දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කරන අතර දුවදරුවන්ටත් මේ මහත්ම මහත්මීන්ටත් රත්නත්‍රී ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් විහාරස්ථ දායක සභාවේ සියලුම දායක පින්වත් පිරිසට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ තවත් උතුම් අරමුණක් හැටියට සඳහන් කළ අතර බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ හැටියට වැඩ ඉඳ වදාළ අපවත් වුණ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති වත්මන් අධ්‍යක්ෂක අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කරමින් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන ලොකු කුඩා සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් ගෞරවනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරමින් හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීමට මේ පුණ්‍ය ධර්මයන් ඒ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා පින්කමේ දායකත්වයේ දරන දායක පින්තුන් සියලු දෙනාටම
ඒ උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලුම කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ